හරි. එතකොට අපි ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවේ අද අපි ආලෝකයේ පාඩමේ ප්‍රැක්ටිකල් පටන් ගන්න තමයි යන්නේ. හරි. ඒතර ආලෝකයේ පාඩමේ ප්‍රැක්ටිකල්ස් කීපයක් තියෙනවා. හරි. එතකොට ඒවා ඇසුරින් මම මුලින්ම ඔයගොල්ලන්ට කරන්න කල්පනා කරා මෙන්න මේ වර්ණාවලී මානයේ ප්‍රැක්ටිකල් එක. හරි. මේක තමයි ටිකක් ලොකු ප්‍රැක්ටිකල් එකකට අපිට තියෙන ආලෝකයේ පාඩමෙන්. මොකද මේකේ අපි පාවිච්චි කරන උපකරණේ ප්‍රැක්ටිකල් එක සංකීර්ණ නෑ. අපි මේකේදී කරන ප්‍රැක්ටිකල් එක සංකීර්ණ නෑ. හැබැයි මේ ප්‍රැක්ටිකල් එකට අපි පාවිච්චි කරන උපකරණ නැත්නම් මේ වර්ණාවලී මානයේ කියන උපකරණය ටිකක් සංකීර්ණයි. මොකද මේක පාවිච්චි කරන එක නෙමෙයි සංකීර්ණ නැත්නම් මේක පාවිච්චි කරන්න කලින් කියන වර්ණාවලී මානය ප්‍රැක්ටිකල් එකට පාවිච්චි කරන්න කලින් මෙයාව අපි සීරු මාරු කරගන්න ඕන. හරි. ඒ කියන්නේ මේ උපකරණය ප්‍රැක්ටිකල් එකට ලෑස්ති කරගන්න ඕන. පැහැදිලිද? අන්න ඒ එඩිට් කරගන්න එක තමයි චුට්ටක් අපිට කාලේ වැය වෙන වැඩකට තියෙන්නේ. පැහැදිලි? ඒක නිසා මම තීරණය කරා ආලෝකයේ පාඩමේ මුල ප්‍රැක්ටිකල් එක විදියට ඔයගොල්ලන්ට මෙන්න වර්ණාවලී මානයක් කොහොමද අපි නිවැරදිව සීරු මාරු කරගන්නේ කියන කතන්දරේ ඔයගොල්ලන්ට කියලා දෙන්න. පැහැදිලිද? එතකොට මේක ටිකක් කාලය ගත වෙන වැඩක්. වෙනදට වඩා ටිකක් වෙනස් වැඩක්. මම කොහොමද වෙනදට උගන්නන්නේ හැමදාම නැගිටලාම උගන්නන්නේ. හරි. මම ප්‍රැක්ටිකල් එකක් කරලා නැගිටලා පොඩ්ඩක් නැමිලා වගේ හැටි තමයි ඔක කියලා දෙන්නේ. හරි. සාමාන්‍යවට වාර්ලෝක කරන ඉච්චර සෙට් වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රැක්ටිකල් මේ උපකරණයත් එක්ක අපි වැඩ කරනකොට නැගිටලා කරන අපහසුයි. එතකොට ඔන්න අද චුට්ටක් වෙනස් විදියක වැඩක් තියෙන්නේ. එතකොට අද අපිට මේ වැඩේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න අපිට සාර්ථකව කරන්න තනි කැමරාවකින් කරන්න බෑ. එතකොට එකක් උතන සෙට් කරලා තිනවා. තව කැමරා එකක් පාවිච්චි කරනවා මේ ප්‍රැක්ටිකල් එක කරන්න. මොකද අපි මේකේ උපනිතර ඇහැතියලා බලන්න ඕන පොඩි සීන් ටිකක් තියෙනවා. ඒතර ඒ ටික බලන විදිය සහ මේකේ මේ කොටස් එහෙම අපි පොඩ්ඩක් කොහොම තිබිලා පෙන්නන්න අමාරුයි. උතන පේනවා මදි. ඒක නිසා මම ඔන්න පොඩ්ඩක් තව කැමරා එකක් පාවිච්චි කරලා මේක පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම් අවශ්‍ය කොටස් ටික. මේක පොඩ්ඩක් මේවා උස්සලා කරලා පෙන්නන්න බෑ වෙනද වගේ. හරි. ඒක නිසා මම මේකට කැමරා දෙකක් පාවිච්චි කරලා ඔන්න වීඩියෝ එකක් එඩිට් කරලා මේ විදියට ගාන්න වැඩේ තේරෙන විදියට කියලා දෙන්න. පැහැදිලිද? හරි. එතකොට මේක තමයි වර්ණාවලී මානය කියලා කියන්නේ. හරි. දැන් වර්ණාවලී මානය කියලා කියන්නේ මේකේ එතකොට අපිට පේනවා මේකේ නිකන් ටිකක් අපිට මේ දැකලා පුරුදු උපකරණයක් නෙමෙයි ටිකක් සංකීර්ණ උපකරණයක්. එතකොට මේකේ ප්‍රධාන කොටස් අපිට තුනක් නම් කරන්න පුළුවන්. අපි මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේක මෙහෙම කරකවන්න පුළුවන් මේ අක්ෂය වටා. හරි. මේක නිකන් අර ඉස්සර කාලේ තිබුණේ මේ අර අම්බරන මැෂින් මේ ගල්වන් ගෙඩි වගේ මැෂින් එකක් තිබුණේ අම්බරන මට මතක නැහැ ඒකට කියන නම. හරි. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. මේකේ මෙහෙම එක යට කෑල්ලක් තියෙනවා කැරකෙන්නේ නැහැ මේ කෑල්ල. හරි. මේ පාදේ වගේ කෑල්ල කැරකෙන්නේ නැහැ. මෙන්න මේ රවුම මේ මෙතන තියෙන රවුම මේකත් එක්ක කැරගෙනවා. හරි. මේක කැරකවන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට මේක කැරගෙන්නේ නැහැ. මේ කෑල්ල කැරගෙන්නේ නැහැ. හරි. මෙන්න මේ කැරගෙන්නේ නැතුව මේකට ෆිට වෙලා තියෙන කෑල්ලට අපි කියනවා සමාන්තරකය කියලා. හරි. මොකද මේකෙන් කරන කාර්යය තමයි ආලෝක කදම්බයක් සමාන්තර කදම්බයක් බවට පත් කරලා දෙන එක. හරි. එතකොට මේකේ කාර්යභාරය තමයි සමාන්තර ආලෝක කිරණ කදම්බයක් නැත්නම් සමාන්තර ආලෝක කදම්බයක් ලබා දෙන එක තමයි මෙයා කරන්නේ. ඒ නිසා මේකට අපි කියනවා සමාන්තරකය කියන. මේකේ තව කොටි සීන් ටිකක් තියෙනවා කියලා දෙන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා දුරේක්ෂය කියලා. මොකද අපි මේකෙන් තමයි බලන්නේ අර සමාන්තරකයෙන් එන ආලෝක කිරණ දිහා. එතකොට මේකට අපි කියනවා දුරේක්ෂය කියලා. හරිද? ඊට පස්සේ දුරේක්ෂය තියෙනවා සමාන්තරකය තියෙනවා. මෙන්න මේ මැද තියෙනවා නිකන් මෙන්න මේ රවුමක්. මම මේක ගලවලා පෙන්නන්නම්. හරි? මේක ගලවලා ගන්න පුළුවන්. මේ වගේ රවුමක් තියෙනවා. එතකොට මෙන්න මේ රවුම ඇත්තටම ගත්තොත් මේකට අපි කියනවා ප්‍රිස්ම මේසය කියලා. මේකට ප්‍රිස්ම මේසය කියලා කියන හේතුව තමයි මෙන්න මේ මේසේ මත අපි මේක පාවිච්චි කරන කෙටියෙන් ගත්තොත් ප්‍රිස්මේ තියන්න. මේක පාවිච්චි කරන ප්‍රිස්මේ තියන්න. ඒතකොට ඒ නිසා මේකට අපි කියනවා ප්‍රිස්ම මේසේ කියලා. පැහැදිලිද? ඒතකොට ප්‍රිස්ම මේසේ අපිට පුළුවන් මේකට ඔහොම දාලා අපිට කැමති උසකින් හයි කරගන්න පුළුවන්. අපිට ඕන මේක උස පහත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තව මෙන්න මේ වගේ ස්ක්‍රූප්වක්. මේකෙන් අපිට පුළුවන් ප්‍රිස්ම මේසේ අපිට අවශ්‍ය මට්ටමට ගෙනල්ලා සෙට් කරගන්න පුළුවන්. හරි? මොකද දැනට ඔහොම තියෙනවා. හරි? දැනට ඔහොම තියෙනවා. පැහැදිලිද? එතකොට දුරේක්ෂය තියෙනවා ප්‍රිස්ම මේසය තියෙනවා සමාන්තරකය තියෙනවා. පැහැදිලිද? එතකොට ඊට අමතරව තව මේකේ වර්ණීය පරිමාණයක් සහ ප්‍රධාන පරිමාණයක් තියෙනවා මේක ඇතුලේ. හරි? මම ඒක පස්සේ පෙන්නන්නම් අනිත් කැමරා එක ගත්තට පස්සේ. මම ඕනනම් දැනට චූටි මේකක් දෙන්නම්. හරි? එතකොට අපි මේක නිකන් උඩින් බැලුවොත් එහෙම අපිට පේන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ තියෙන්නේ දුරේක්ෂය කියන කොටස. මේ තියෙනවා ප්‍රිස්ම මේසය. මේ ප්‍රිස්ම මේසය මම කියවන උස් පහත් කරන්න පුළුවන්. මෙන්න මේ මෙයාව කරකවලා හරි මෙයාව උස් පහත් කරන්න පුළුවන්. අපිට කැමති ගානට ආවට පස්සේ මේක තද කරාට පස්සේ ඒ ලෙවල් එකෙන් මේ ප්‍රිස්ම මේසය අපිට නවත්ත ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ තියෙන්නේ සමාන්තරකය. හරි? මේ තියෙන සමාන්තරකය මේක යට තියෙනවා වර්ණීය පරිමාණයක් සහ ප්‍රධාන පරිමාණයක්. එතන මේ චූටි එක වර්ණීය පරිමාණය පල්ලෙහායින් තියෙන්නේ ප්‍රධාන පරිමාණය. මේ පැත්තෙත් තියෙනවා මේ විදිහටම. හරි? මෙතනත් තියෙනවා ප්‍රධාන පරිමාණයක් සහ වර්ණීය පරිමාණයක්. උඩින් තියෙන වර්ණීය පරිමාණය යටින් තියෙන ප්‍රධාන පරිමාණය. පැහැදිලිද? හරි. ඒතකොට පරිමාණ දෙකක් මේකේ
අපිට දීලා තියෙනවා වීදුරු කෑල්ලකින් ඒක චුට්ටක් වහලා තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මෙයා කරගෙනකොට අපිට පේනවා. හරි. ඒ කියන්නේ මේ දුරේක්ෂය කරගෙනනකොට ඒ දුරේක්ෂය කරගෙනන ප්‍රමාණයෙන් අර ප්‍රධාන පරිමාණය කරගෙන. එතකොට අපිට එනම් මෙන්න මේ දීලා තියෙන වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ දුරේක්ෂය කරගෙන කෝණය කොච්චරද කියලා සොයාගන්න. හරි. දුරේක්ෂය කොච්චර කෝණයක් කරගෙනවද කියන එක සොයාගන්න අපිට පුළුවන්. මේ පල්ලයක් කරන කරගෙන බෑ. හරි. එතකොට මේ තියෙන්නේ සමාන්තරකය කියන කොටස. මේ සමාන්තරකය කියන කොටසේ හරි මෙන්න මේ පැත්තේ තා පොඩි සීන් එකක් තියෙනවා. මේ සෝඩියම් පහන අපි අයින් කරගමුකෝ. මේ පැත්තේ තියෙන මෙන්න මේ වගේ කොටසක්. හරි. මේ ඔක්කොම මම ආයෙත් පැහැදිලි කිරීමක් කරන්නම්. හරි. ඒතර සමාන්තරකයේ මෙතනින් කරන්න මොකද? ඒ ටික මම කියලා දෙන්නම් තව ටිකකින්. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය වගේ තමයි අපිට පේන්නේ මෙන්න මෙයාව අපි උඩින් නිරීක්ෂණය කරාම. පැහැදිලිද? හරි. ඊට පස්සේ හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් මේ විදියට දැන් අපි මේකේ කොටස් ටික අඳුනගත්තානේ. තියෙන කොටස් ටික අපි අඳුනගත්තා. එතකොට අපි මෙන්න මේ වර්ණාවලී මානෙන් වැඩක් ගන්න කලින් හරි වර්ණාවලී මානය පාවිච්චි කරලා අපි වැඩක් පටන් ගන්න කලින් අපි කරන්න ඕන සීරු මාරු ටිකක් තියෙනවා කියලා මම කිව්වනේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් සීරු මාරු කරන්න ඕන තුන අපිට සිලබස් එකේ දීලා තියෙන්නේ මෙන්න මේ තුන. මුලින්ම මේ තුන පිළිවෙලට මතක තියාගන්නත් ඕන. හරි. කරනකොට කොහොමවත් ඔලුවට යයි නීමෙටම. හරි. අපි කරන්න ඕන පිළිවෙලකුත් තියෙනවා. හරි. අපි මුලින්ම කරන්න ඕන දේ තමයි දුරේක්ෂයේ සීරු මාරු කරගන්න ඕන. මෙන්න මෙයාව සීරු මාරු කරගන්න ඕන මේ කැරගෙන එක කරා. හරි. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි සමාන්තරකයේ සීරු මාරු කරගන්න ඕන. හරි. මොකද්ද සමාන්තරකයේ සීරු මාරු කරගන්න ඕන. ඊට පස්සේ අපි අන්තිමටම ප්‍රිස්ම මේසයේ මට්ටම් කරගන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රිස්ම මේසයක ලෙවල් එකකට ගේන්න ඕන. ප්‍රිස්ම මේසයේ ලෙවල් කරගන්න ඕන. හරි. ඔය තුන තමයි අපි සාමාන්‍යයෙන් කරන්න අපිට සිලබස් එකේ සීරු මාරු තුන විදිහට දීලා තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් පටන් ගන්න කලින් අපි මේ අනික් කට්ටිය සීරු මාරු කරන්න කලින් මෙන්න මේ උපකරණය මෙන්න මේ ලෙවල් එක තියෙනවනේ. මෙන්න මෙයාව අපි ලෙවල් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව මට්ටම් කරගන්න ඕනේ. මේ උපකරණය ලෙවල් කරගන්න ඕනේ. ඒකට අපිට මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ උපකරණේ මං ගාව ස්ප්‍රිතු ලෙවල් එකක් නෑ පෙන්නන්න. අපි මේක කරනකොට කරන්න තියෙන්නේ මේ උපකරණයේ තියෙනවා මෙන්න මේ වගේ තව ස්ක්‍රූප්පු දෙකක්. හරි? මම දැන් පේනවා. හරි? මේ වගේ ස්ක්‍රූප්පු දෙකක් තියෙනවා. හරි? එතකොට අපිට පුළුවන් මෙන්න මේවා කරකවන්න. එතකොට මේවා කරකවනකොට හරි? චුට්ටක් පස්සට ගමු. හරි. මෙන්න මේ දෙන්න අපි කරකවනකොට මේ උපකරණය දැන් මේක එක පැත්තකට කරකවනකොට මේ පැත්ත ඉස්සෙනවා අනිත් පැත්තට කරකවනකොට මේ පැත්ත පහත් වෙනවා. හරි මේ පැත්තත් එහෙමයි එක පැත්තකට කරකවනකොට ඉස්සෙනවා අනිත් පැත්තට කරකවනකොට පහත් වෙනවා. එතකොට ඔය විදිහට අපිට පුළුවන් මේ අනිත් පැත්ත ෆික්ස් දීලා තියෙන්නේ. මේ පැත්ත ෆික්ස් විදිහට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේක උඩින් ස්ප්‍රිතු ලෙවල් එකක් තියලා හරි මේක ස්ප්‍රිතු ලෙවල් එකක් තියලා අර මැදේ වායු බූලක් තියෙනක තියෙන අන්නේ ලෙවල් එකක් තියලා චූටි ලෙවල් එකක් තියලා අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේක ලෙවල් කරගන්න ඕන. පැහැදිලිද? දැන් නම් ෆෝන් වලක් තියෙනවා මං ඉතින් ලෙවල් කරන උපකරණ කොහොම හරි අපි මේක ලෙවල් කරගන්න ඕන. හැබැයි ඒක අපිට සිලබස් එකේ දීලා තියෙන පොතේ නම් ඒක මුලින්ම සීරු මාරුවක් විදිහට දීලා නැහැ. හරිද? හැබැයි අපි ඒක කරගන්න ඕන නැත්නම් වැඩේ සෙට් වෙන්නේ නැහැ. හරි? මුලින්ම කරන්න ඕන දේ තමයි අපි මෙන්න මේ උපකරණය ලෙවල් කරගන්න ඕනේ මුලින්. මේකේ පාදම ලෙවල් කරගන්න ඕනේ මුලින්. පැහැදිලිද? හරි. එතකොට අපි ඒක මං වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ පියවර වලට එන දෙක කරන්න හරි ලේසි. හරි? මේක උඩින් ස්ප්‍රිතු ලෙවල් එක තිබ්බා. ඊට පස්සේ මේ දෙක දෙපැත්තේ මේ යන දෙක එක පැත්තකට කරගවලා කොහොම හරි මේක හරි මැදට අර වායු බූල වෙන විදිහට ලෙවල් කරගන්න තමයි තියෙන්නේ මුලින්ම. පැහැදිලිද? හරි. එතකොට ඒක අපිට සිලබස් එකේ නම් එම දක්වලා නැහැ විශේෂයක් කරන්න. පැහැදිලි? හරි. ඊට පස්සේ මම නිකන් මේක දාලා තියන්නම් දැන් මේක අපි දැනටම අපිට ඕන වෙන්නේ නැහැ පිස්සු මේසේ. හරි. දැන් අපි ඔහොම දාලා දියමු. හරි. ඔය විදිහට. හරි. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි අපිට සිලබස් එකේ දීලා තියෙන මුල්ම සීරු මාරුව තමයි අපි මුලින්ම දුරේක්ෂයේ සීරු මාරු කරගන්න ඕන. හරි? දුරේක්ෂයේ සීරු මාරු කරගන්න ඕන කියලා තමයි මුලින්ම කියලා තියෙන්නේ. දුරේක්ෂය කියලා කියන්නේ මෙන්න මෙයා. මෙයාව අපි සීරු මාරු කරගන්න ඕන මුලින්ම. හරි. ඒතර අපි බලමු දැන් මෙයාව සීරු මාරු කරගන්නේ කොහොමද කියලා. පැහැදිලි? එතකොට දුරේක්ෂයේ සීරු මාරු කිරීමේ යටතේ අපිට මුලින්ම කියලා තියෙන්නේ මේ දුරේක්ෂයේ තියෙනවා උපනෙත කියලා කොටසක්. මෙන්න මේ කොටස. හරි මේ උපනෙත උන අපිට ගලවලා බලන්නත් පුළුවන්. මේ උපනෙතේ කොහොම තියෙන්නේ. හරි? අපි සෙට් කරලා තියමුකෝ. හරි? මේ තියෙන උපනෙත. හරි මේ උපනෙත මුලින්ම අපි සීරු මාරු කරගන්න ඕනේ. ඒතකොට උපනෙත සීරු මාරු කිරීමේදී වෙන්න ඕන දේ තමයි මේ උපනෙත තුලින් අපි බැලුවාම හරි මේ උපනෙතට අපි ඇහැ තියලා බැලුවාම අපිට පේනවා මේකේ හරස් කම්බියක් තියෙන. හරි මම දැන් අනිත් එකෙන් පෙන්නන්න ඕන මේ හරස් කම්බිය කොහොමද පේන්නේ කියන එක. ඔන්න බලන්න අපි මේ උපනෙතට ඇස තිබ්බට පස්සේ
අපිට මේකේ හරස්කම්බි පේනවා. දැන් ඔය පේනවනේ. එතකොට දැන් මේකේ නම් මේ සීරුමාරු වෙලාම තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ හරස්කම්බි පැහැදිලිව පේන විදිහට අපි උපනෙත සකස් කරගන්න ඕනේ. ඒක උපනෙත සකස් කරනකොට මෙන්න මේ උපනෙතේ තියෙන පොඩි ඇඩ්ජස්ට් කරන කෑල්ලක් මේ පේනවා ඇති. දැන් ඔන්න මේ කෑල්ල පිටිපස්සට ගන්නකොට මම පෙන්නන්න මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. හරි. මෙන්න මේ උපනෙතේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙන මේක අපිට ඉස්සරහට පිටිපස්සට කරන්න පුළුවන්. පැහැදිලි? මේ උපනෙතේ මේ කොටස ඉස්සරහට පිටිපස්සට කරන්න පුළුවන්. අපි මේක ඉස්සරහට පිටිපස්සට කරලා අපි සොයා ගන්න ඕන අපි ලබා ගන්න ඕන අර හරස්කම්බි වඩාත් පැහැදිලිව පෙනෙන අවස්ථා. හරි? එතකොට මෙන්න අපි ඔහොම තියලා දැන් මේකේ මේ ආලෝකය වැඩි නිසා ඔය විදිහට පේන්නේ. හරි අපි වෙනත් අතකට හරව ගමු. හරි. දැන් අපි මේකේ හරස්කම්බි පැහැදිලිව පේන විදිහට හදා ගන්න ඕන. දැන් ඔන්න දැන් අපිට මේ හරස්කම්බි පැහැදිලිව පේනවද? හරි. දැන් පේන්නේ නැහැ නේ හරස්කම්බි නිකන් බොඳ වෙලා වගේනේ. දැන් නිකන් කම්බි පේන්නේම නැහැ. අපි ඕක හරියටම සකස් කරගන්න ඕන. මේ හරස්කම් බොහොම පැහැදිලිව පේන විදිහට. දැන් මං හිතන්නේ අපිට හරස්කම්බි පැහැදිලිව පේනව නේද? ඔව්. දැන් අපිට හරස්කම්බි පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. පේනව නේද දැන් හරස්කම්බි? ඔව්. දැන් අපිට හරස්කම්බි පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔය ඉදි දෙක හොඳට පැහැදිලිව පේනවනේ දැන්. හරි. අන්න ඒ අවස්ථාව වෙනකන් අපි අර කෑල්ල ඉස්සරහ පිටුපසට කරලා හදාගන්න මෙන්න මේ කොටස. හරි. ඔකට අපි කියනවා මෙයාගේ උපනෙත සීරු මාරු කරගන්නවා කියලා. හරි. උපනෙත. මෙන්න මේ කෑල්ල මේක ගලවලා ගන්න. හරි. මේක අපි ඉස්සරහ පිටුපසට කරලා හරස්කම්බි පැහැදිලිව පේන අවස්ථාව ලබා ගන්න. හරි. එතකොට සමහර උපකරණවල හරි සමහර උපකරණවල තියෙනවා මේක සීරු මාරු ඒගොල්ලෝ කරලා එවන්නේ. ඒ කියන්නේ මේක අපිට ඉස්සරහ පිටුපසට කරන්න බෑ මේක ෆික්ස් එවන්නේ. ඒ කියන්නේ හරස්කම්බි පැහැදිලිව පේන විදිහට උපකරණයේ නිෂ්පාදකයා හදලා එවනවා. ඒක අපිට සීරු මාරු කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට සිලබස් එකේ දීලා තියෙනවා මේ උපකරණෙත් ඒක කරන්න ඕන. හරි මේක ඉස්සරහට පිටපස්සට කරලා හරස්කම්බි ලස්සනට අර ඒ වගේ දාර පැහැදිලිව පේන විදියට අපි මුලින්ම උපනෙත සීරු මාරු කරගන්න ඕන. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි තව සීරු මාරුවක් කරන්න ඕන මෙන්න මේ දුරේක්ෂයේ සීරු මාරු කරනකොට. හරි. එතකොට අපි දුරේක්ෂයේ ඊට පස්සේ දැන් ඔය හරස්කම්බි දැන් අපිට ලස්සනට පේනවා. හරි. හරස්කම්බි පේන විදිහට ඇවිල්ලා අපි මේක අචල කරගන්නවා. දැන් මේක නම් දීලා තියෙන විදිහට මේක උපරිමයෙන්ම ඇතුළට ගියාට පස්සේ තමයි හරස්කම්බි පැහැදිලිව පේන්නේ. පැහැදිලිද? එතකොට දැන් හරස්කම්බි අපිට පැහැදිලිව පේනවා. අපි ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අපි මෙන්න මේ දුරේක්ෂය එල්ල කරන්න ඕන ඈත තියෙන වස්තුවකට. හරි? මේ දුරේක්ෂය එල්ල කරනවා ඈත තියෙන වස්තුවකට. අපි ඊට පස්සේ දුරේක්ෂය ඈත තියෙන වස්තුවකට එල්ල කරලා මේ දුරේක්ෂයේ තියෙන මෙන්න මෙතන පොඩි කරකවන්න පුළුවන් කෑල්ලක්. හරි? මේ පේනවා ඇති මෙන්න මේක කරකවනකොට හරි? මේ බලන්න මේක දිහා මේක ඉස්සරහට පිටිපස්සට යනවා. හරි? එතකොට මේ උපනෙත ඉස්සරහට පිටිපස්සට ගන්න පුළුවන් මෙන්න මෙයාව කරකවන්න. හරි? එතකොට දැන් හරස්කම්බි සීරු මාරු කරාට පස්සේ අපි මෙන්න මෙයා කරකව අපි සොයා ගන්න ඕන ඈත තියෙන වස්තුවක් මේකෙන් පැහැදිලිව පේන අවස්ථාවක්. ඒතර අපි මෙතනින් ඇහැ තියලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. හරි? එතන අපි මෙයාව කරකවලා අරගෙන අපි මෙතනින් ඇහැ තියාගෙන අපි මෙන්න මෙයා දැන් අර උපනෙත ඔලවන්නේ නැහැ. මෙන්න මෙතනින් තමයි කරකවන්නේ. හරි? අපි ඈත තියෙන ගහක් මේකට අපි ફોකස් කරගන්න. නැත්නම් අපි ඈත තියෙන ගහක් දිහා බලනවා. ඒතර අපි මේකෙන් බලලා අපිට ඒ ගහ හරියට ફોකස් වෙලා තියෙනවා නම් අපිට ඒ ගහේ කොළ එහෙම හොඳට පේන්න ඕනේ. හරි? නැත්නම් අපිට මෙතනින් එහා පැත්තේ තියෙන ජනේලයක් වගේ සීරු මාරු කරගන්නත් පුළුවන්. හරි? එතකොට අපි ගමු හරි. දැන් මට පේනවා. හරි. අපි පාවිච්චි කරමු. ගහක් පාවිච්චි කරමු ගහක කොළයක්. හරි? මට දැන් ගහක අතු වගේක් පේන අත්තක පොළ වගේක් පේනවා මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ කැමරා එකෙන්. හරි? එතකොට බලන්න මේක අර දවල්ට අවුවත් එක තමයි ඔයගොල්ලන්ට පොඩ්ඩක් දිලිසෙනවා වගේ වෙන්නේ ෆෝන් එකේ ඇහැදිලා බලනකොට ඔච්චරම එකක් පේන්නේ නැහැ. හරි? එතකොට දැන් ඔන්න මේ අපිට පේනවා ගහක කොළ. හරි? දැන් ඔන්න ඔය ගාන අපි මේක ඉස්සරහට ගත්තාම මේක එක පැත්තකට කරගැවුවාම දැන් අපිට මේ ගහේ කොළ පැහැදිලිව පේන්නේ නැහැ. බොඳ වෙලා වගේනේ තියෙන්නේ. දැන් මම මේක තව ටිකක් සීරු මාරු කරනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපිට ගහේ අර කොළවල දාර පවා නාරටි පවා බොහොම ලස්සනට පේන්න ගන්නවනේ. ටික ටික මේක ලස්සනට පේන්න ගන්නවා අපිට. හරි? එතකොට ඔන්න දැන් ඔය ගානට වගේ ආවහම අපිට අර ගහේ කොළ ටික අපිට තව ජනේලයක් පේනවා පිටිපස්සේ. හරි? එතකොට ඔය ටික ඔක්කොම ටික අපිට බොහොම ලස්සනට දාරත් එක්ක බලා ගන්න පුළුවන් නේ. හරි? ඔන්න ඔය ගානට ආවට පස්සේ අපි කියනවා අපේ දුරේක්ෂයේ සීරු මාරු වෙලා තියෙන්නේ. හරි? මම තා චූට්ටක් සීරු මාරු කරගන්නවා මේක ඇහැ තියලා බලලා. දැන් ඔන්න පේනවනේ අපිට අර ජනේලේ ලස්සනට පේනවා. හරි? ඒ ජනේලේ බැලුවට බය වෙන්න එපා. ඒක
මං ඉන්න ගෙදරම තමයි තියෙන්නේ. හරි. හාල් වහල ගෙදරකට මේ ફોකස් කරනව නෙමෙයි. හරි. එතකොට අර චූටි කොළ පවා අපිට බොහොම පැහැදිලිව පේනකම් අපිට මේක ફોකස් කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේක ફોකස් කරාට පස්සේ දැන් ඔන්න අපිට ඈත තියෙන වස්තුන් පවා පැහැදිලිව පේන විදිහට මේක අපි ફોකස් කරගත්තා. දැන් මම ඔන්න ඈත තියෙන බැලුවා අපිට පට්ට ක්ලියර් එකට පේනවා. මොකද දැන් ෆෝන් එක තිබ්බට පස්සේ අර චූටි නිකන් බොදු වීමක් වගේ තිබ්බට මේක ඇත්තටම හැදිලා බැලුවාම එච්චර පැහැදිලි වීමකුත් නැහැ. බොහොම ලස්සනට පේනවා. දැන් ඔන්න අපි දුරේක්ෂයේ සීරුවාරු කරලා ඉවරයි. හරි. දුරේක්ෂයේ සීරුවාරු කරා. ඒතර දුරේක්ෂයේ සීරුවාරු කරේ කොටස් දෙකකට. පළවෙනි කොටස විදිහට අපි සීරුවාරු කරේ මේක උපනත එහා මෙහා කරලා මොකද අපි කරේ? උපනත එහා මෙහා කරලා අපි හරස්කම්බි ලස්සනට පේන ගාන අපි හදාගත්තා. සමහර වර්ණාවලි මානවල ඒක සීරුමාරුව ඔටෝ කරලා එන්නේ. හැබැයි අපි විභාගයට ඇව්වම මේක ලියන්න ඕන. මොකද අපිට දීලා තියෙනවා සිලබස් එකේ දෙනකොට ඒක සීරුමාරු කරන්න කියලා. ඒතර මේකෙත් කරන්න තියෙනවා. හරි. සමහරකට ඕලි ඉස්කෝලේ පාවිච්චි කරේ මේ සීරුමාරුව කරපු උපකරණයක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අපි දුරේක්ෂයේ මෙන්න මේ කොටස පාවිච්චි කරලා අපි දුරේක්ෂයේ සීරුමාරු කරගන්න ඕන මොකටද? හරි. හරස්කම්බි මත පැහැදිලි ප්‍රතිබිම්බයක් හැදෙනකම් ඈත තියෙන වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ඇති වෙනකම් අපි දුරේක්ෂයේ සීරුමාරු. ඒතර ඒක දුරේක්ෂයේ සීරුමාරු කරනකම් මෙන්න මෙතනින් තමයි අපි මේ සීරුමාරුව කරන්නේ. ඒතර මේකේ දිග තමයි වෙනස් වෙන්නේ. මේ කොටසේ දිග තමයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට අපි ඔන්න එක කොටසක් ඉවරයි. දුරේක්ෂයේ සීරුමාරු කරගත්තා. පැහැදිලිද? දුරේක්ෂයේ සීරුමාරු කරගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි සමාන්තරකයේ සීරුමාරු කරගන්න ඕන. හරි. එතකොට සමාන්තරකයේ මම කිව්වා. සමාන්තරකයේ මගෙන් කරන්නේ අපිට සමාන්තර ආලෝක කදම්බයක් ලබා දෙන එක. හරි. එතකොට සමාන්තරකයට දැන් සමාන්තර ආලෝක කදම්බයක් ලබා දෙන්න සමාන්තරකයට ආලෝකය වැටෙන්න ඕනේ. අපි මෙන්න මේ සමාන්තරකයට ආලෝකය සපයන්න තමයි ප්‍රැක්ටිකල් එකට භාවිත කරන ආලෝක ප්‍රභේදය තමයි මෙන්න මේ සෝඩියම් පහන. හරි. එතකොට සෝඩියම් පහන කියලා කිව්වට මේක ඇවිල්ලා අර මේ පත්තු කරන පහනක් නෙමෙයි. හරි. මේක ඇවිල්ලා ටිකක් සංකීර්ණ උපකරණයක්. හරි. එතකොට මේ සෝඩියම් පහන අපි නිකන් කෙනෙක් අහන්න පුළුවන් මේ සෝඩියම් පහන ටිකක් ගානෙනුත් වැඩි. ඒ කියන්නේ මේ සෝඩියම් පහන ටිකක් මිල අධිකයි. හරි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් නේ ඇයි ගෙදර තියෙන මොකක් හරි බල් සූත්‍රිකා බල්බ් එකක් හරි මොකක් හරි බල්බ් එකක් දාන්න නැතුව ඇයි මේවා උච්චර සල්ලි දීලා මේ සෝඩියම් පහනක් ගන්න කියලා. හරි. එතකොට සෝඩියම් පහන පාවිච්චි කරන්න හේතුව තමයි මේ සෝඩියම් පහනෙන් අපිට ලබා දෙන ඒක වර්ණ ආලෝකයක්. කහ පාටට හුරු කහ තැඹිලි පාට වගේ හුරු ඒක වර්ණ ආලෝකයක් තමයි මේ සෝඩියම් පහනෙන් ලබා දෙන්නේ. දැන් සාමාන්‍ය බල්බ් එකකින් අපිට ඒක ෂුවර් කරලා කියන්න බෑ මේකෙන් තනි පාට ආලෝකයක් විතරයි එන්නේ කියලා. මොකද අපි මේ ප්‍රැක්ටිකල් වලදී මේ ආලෝකේ වර්ධනය කරනවානේ. ඒතර මේ වර්ධනය වෙනකොට විවිධ වර්ණවල ආලෝකයේ තිබ්බොත් මේ විවිධ වර්ණවල ආලෝකයේ වර්ධනය වෙන්නේ විවිධ ප්‍රමාණවලින්. හරි. එතකොට අපිට මේ පැත්තෙන් බලලා අපිට අවශ්‍ය නිරීක්ෂණය ගන්න බෑ. සමහරක් වෙලාවට අපිට ඕන වෙනවා අපි සමහරකට මේ වර්ණාවලිය මානෙන් අර වර්ණාවලිය බලන අවස්ථාවක් තියෙනවා. දෙදුනි පාට බලන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි අද කරන ප්‍රැක්ටිකල් වලදී අපි මේ ආලෝකයේ අපි ඒ ලෙවල් එකේදී කරන ප්‍රැක්ටිකල් වලදී අපිට ඕන වෙන්නේ ඒක වර්ණ ආලෝකයක්. ඒතර මෙන්න මේ ඒක වර්ණ ආලෝකය ලබා ගැනීම සඳහා තමයි මෙන්න මේ සෝඩියම් පහන අපි පාවිච්චි කරන්නේ. ඒතර මේක ටිකක් අමුතු ಜಾති උපකරණයක්. මේකත් එක්කම අපිට එනවා මේකට කරන්ට් එක දෙන්න වෙනම පවර් සප්ලයි එකකුත් එනවා. හරි. එතකොට මම ඒකත් පෙන්නන්නම් ඕන. හරි. මේ තියෙන්නේ ඒකටම අපිට හම් වෙන පවර් සප්ලයි එක මේ විදිහට. හරි. එතකොට මේක අපි කරන්ට් එකට ගහලා තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. එතකොට සෝඩියම් පහන කියලා කියන්නේ යම් තරමකට සංකීර්ණ උපකරණයක්. පැහැදිලිද? හරි. දැන් එතකොට සෝඩියම් පහනක් අපි ගාව තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු සෝඩියම් පහන පත්තු කරලා මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔන්න සෝඩියම් පහන තියෙනවා අපි ගාව. අපි සෝඩියම් පහනේ ස්විච් එක ඔන් කරා. හරි. ස්විච් එක ඔන් කරාට පස්සේ අපිට පේනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. සෝඩියම් පහන ඔන්න දැන් පත්තු කරලා තියෙන මේක දැන් ටික මේකේ අවුල හොඳට වැළුවොත් පේනවා මේකේ චුට්ටක් දම් පාට වගේ ගතියක් තියෙනවා මුලින්. මේ බලන්න මැද හරියේදී දම් පාට වගේ ගතියක් තියෙනවා. හැබැයි ටික මේක අර තනි පාටකට හැරලා අර කහ තැඹිලි පාටට එනවා ඉක්මනට. හරි. අපි ටිකක් වෙලා ඉන්න ඕනේ. මේක පත්තු කරගම වැඩේට පාවිච්චි කරන්න බෑ. චුට්ටක් වෙලා ඉන්න ඕනේ මේක තනි පාටක් හැදෙනකම්. දැන් ඔන්න සෝඩියම් පහනෙන් ඒක වර්ණ ආලෝකයක් දෙනවා. හරි. දැන් මෙන්න මේ ආලෝකය අපි සමාන්තරකයේ තුලින් නිරීක්ෂණය කරන්න තමයි යන්නේ. හරි. එතකොට සමාන්තරකයේ මෙන්න මේ පැත්තේ තියෙනවා දික්සිදුර කියලා කෑල්ලක්. හරි. ඒකේ බලාපොරොත්තුව තමයි මෙන්න මේ සෝඩියම් පහනේ ආලෝකය අපි සමාන්තරකයේ තුලට ලබා ගන්න ඕනේ. හීනි තීරුවක් විදියට, පටියක් විදියට. එතකොට මෙන්න මේ හීනි පටිය ලබා ගන්න තමයි මේ දික්සිදුර පාවිච්චි කරන්නේ. එතකොට මේ දික්සිදුර ගත්තාම මේක සෝඩියම් පහනට අපි එකෙල්ලේ තියන්න ඕනේ. හරි. මේක දික්සිදුර සෝඩියම් පහනට එකෙල්ලේ තියෙන්න ඕනේ. කියන්නේ මේ සෝඩියම් පහනේ සිදුරකට අපි මේක එකෙල්ලේ තියන්න ඕනේ. මම උඩට එහාට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට තමයි දික්සිදුර තියෙන්නේ. දැන් මේ දික්සිදුරේ තියෙන මෙන්න මේ වගේ සීරු මාරුවක්.
මෙන්න මේ කෑල්ල අපිට කරකවන්න පුළුවන් මේ කෑල්ල. මේ කෑල්ල අපි කරකවනකොට හොඳට බැලුවොත් පෙනේවි මේ සිදුර එක පැත්තකට කරකවන්න මේ සිදුර ලොකු වෙනවා. මේ දැන් මේ සිදුර ටිකක් පළල. හරිද? ඊට පස්සේ අපි අනිත් පැත්තට කරකවනකොට මේ සිදුර වැහෙනවා. මේ පැත්තට කරකවන සිදුර ඇරෙනවා. මේ පැත්තට කරකවන සිදුර වැහෙනවා. ඊට මෙන්න මේ සිදුර සාමාන්‍යයෙන් සැලකිය යුතු පළලක් තියෙන විදිහට අපි මේක සීරු මාරු කරගන්න ඕනේ මුලින්ම. ඒතකොට දික් සිදුර හදා ගන්න ඕනේ මුලින්ම අපි මෙන්න මේ කවුරු සීරු මාරු කරනකොටද මේ අපි සීරු මාරු කරන්නේ සමාන්තරකේ. හරි? ඒතකොට සමාන්තරකේ සීරු මාරු කරනකොට අපි ඔන්න ඔය විදිහට මෙන්න මේ දික් සිදුර හදා ගන්න ඕනේ මුලින්ම. මේ දික් සිදුර එතකොට තියෙන්න ඕන කාට එල්ලෙවද? මෙන්න මේ සිදුර සෝඩියම් පහනට එල්ල වෙලා තමයි තියෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ අපි මේකේ දික් සිදුර සීරු මාරු කරගත්තට පස්සේ අපි දැන් මෙයාගෙන් ලැබෙන ආලෝකය දැන් මේ දික් සිදුරෙන් ඇතුළට එනවනේ. හරි? මේ ආලෝකය අපිට කෙලින්ම මේ ප්‍රැක්ටිකල් එකට පාවිච්චි කරන්න බෑ. අපි මෙන්න මේ මෙතනින් දික් සිදුරෙන් ඇතුළට එන ආලෝකය සමාන්තර ආලෝක කදම්බයක් කරලා තමයි මේ සමාන්තරකෙන් එළියට ගන්න. මම කියන්නේ සමාන්තරකය කියලා කියන්නේ මේ ආලෝකයේ සමාන්තර කදම්බයක් ගන්න පාවිච්චි කරන කෙනෙක් කියලානේ. ඒතර අපි සමාන්තරකයේ දැන් සීරු මාරු කරලා මේකෙන් සමාන්තර කදම්බයක් එළියට ගන්න ඕන. හරි? එතකොට අපිට කරන්න තියෙන දේ තමයි හරි? දැන් එතකොට ඔන්න මුලින්ම අපි කරේ දික් සිදුර සීරු මාරු කරගත්තා. එතකොට දික් සිදුර සීරු මාරු කරනකොට මේ සිදුර බොහොම සිරස් තුනේ පටියක් වෙන විදිහට තමයි මේක සීරු මාරු කරගන්න ඕන. හරි? ඊට පස්සේ අපි මෙන්න මේ මෙයා තියෙනවනේ සෝඩියම් පහන මේකට ඒක රේඛීය කරලා ඊට පස්සේ අපි මෙයත් එක්කම ඒක රේඛීය වෙන විදිහට අපි තියන්න ඕන දුරේක්ෂය. හරි? එතන අපි දුරේක්ෂය මෙයත් එක්කම ඒක රේඛීය වෙන විදිහට තියන්න. හරි? ඊට පස්සේ අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ සෝඩියම් පහනෙන් එන ආලෝක කදම්බය දුරේක්ෂයෙන් නිරීක්ෂණය කරන්න තමයි යන්නේ. හරි? ඒතර අපි දුරේක්ෂයෙන් මේක නිරීක්ෂණය කරාම දුරේක්ෂයෙන් අපිට පේන්න ඕන මෙන්න මේ දික් සිදුරේ බොහොම ලස්සන තීව්‍ර ප්‍රතිබිම්බයක්. හරි? අපි නිරීක්ෂණයක් කරගෙන බලමු. හරි? ඒතර මේ පැත්තෙන් තමයි නිරීක්ෂණය කරන්නේ. හරියට මේක රේඛීයව තියලා අපි නිරීක්ෂණය කරනවා මේ පැත්තෙන් හැදිලා බලන්න. හරි? එතකොට අපිට පේන්න ඕන අන්න අර ආලෝක කදම්බය. එතකොට දැන් මේක චුට්ටක් එහා මෙහා වෙලා තිබ්බොත් පේන්නේ නැහැ ඉතින්. හරි? එතකොට මේකේ දැන් අපිට බොඳ වෙලා වගේ පේනවා නම් අපි මේකේ සීරු මාරුව සිදු කරගන්න මෙන්න මෙයාගේ. හරි? සමාන්තරකේ සීරු මාරුව ගන්න මෙන්න මෙයාගේ. මේ කරකවල අපිට පුළුවන් සමාන්තරකේ සීරු මාරු කරගන්න. හරි? හරි. දැන් ඔන්න මට පේනවා අරයාගේ ප්‍රතිබිම්බය. හරි? මම ඒක හරියට හදා ගන්න මෙන්න මෙයාව කරකවලා. හරි? මෙයාව කරකවලා මම මේ ප්‍රතිබිම්බය හොඳට තීව්‍රව පේන්න ඕන. මම නිකන් පේන්නේ මේක කොටුවක් වගේ පේන්නේ. හරි? අර දික් සිදුරේ හැඩයට පේන්නේ කොටුවක් වගේ. ඒකම තීව්‍රව පේනකම් මේක කරකව කරන්න මෙන්න මේක. හරි? මේක කරකවන්න වෙන්නේ මේක ඉස්සරහට පිටපස්සට යන එක තමයි වෙන්නේ. හරි? මම දැන් මේකෙන් බලාගෙන ඔක තීරු මාරු කරගන්න බොහොම ලස්සනට ප්‍රතිබිම්බය පේනකම්. ඔන්න දැන් මට බොහොම ලස්සනට පේනවා. මම ඔකට අපහැදිලි අවස්ථාවකට ආපහු ගෙනල්ලා ෆෝන් එකකින් පෙන්වන ගමන් මම සීරු මාරුව කරන්න. හරි? එතකොට මොකද මේ ප්‍රැක්ටිකල් ඕකන මෙපාර කරන්න වෙන එකක් නෑනේ. ගොඩක් වෙලාවට ඉස්කෝලේ පටන් ගත්තා. හරි? සමහර ඉස්කෝලේ ප්‍රැක්ටිකල් උපකරණයක් නෑනේ. ඒ නිසා මම මේක චුට්ටක් සවිස්තරාත්මකව පෙන්නන්න. හරිද? දැන් ඔන්න අපි බලමු මේක පේන විදිය. ඔන්න දැන් මම මෙතනින් ඕගොල්ලන්ට තිබ්බා. හරි. දැන් ඔන්න ඕගොල්ලන්ට පේනවා මේ දික් සිදුර ප්‍රතිබිම්බය පේනවා. හැබැයි එච්චරම අර ක්වොලිටි එකක් නෑ. අරයට මේන වෙලාව වගේනේ පේන්නේ. අපි මේක චුට්ටක් ફોකස් කරනකොට ඔන්න බලන්න දැන් ආයි ටිකක් නැති වෙලා වගේ ගියා. හරි? ඔය බලන්න දැන් අපිට පේනවා දික් සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දැන් අපිට දකින්න පුළුවන්. හරි? ඔය බලන්න දැන් මෙහෙම වෙනකොට චුට්ටක් අපැහැදිලි. ආපහු අපි යනකොට ඔන්න ටික ටික පැහැදිලි වෙලා දැන් ඔන්න අපිට මේකේ දාර බොහොම ලස්සනට පේනවා. හරි? ඔන්න ඔය අවස්ථාව තමයි අපි ලබා ගන්න ඕන. හරි? හරි? ඔන්න ඔය වගේ අවස්ථාවක් අපි ලබා ගන්න ඕනේ. පැහැදිලිව අර අයින පේන්න ඕනේ. කියන්නේ දාර පැහැදිලිව පේන්න ඕනේ. දැන් ඔන්න අපිට පේනවා. දැන් ආයෙත් නැති වෙලා යනවා. අපි ආයෙත් පිටිපස්සට කරකවලා අපිට හරියටම දාර ටික ලස්සනට පේන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව අපි ලබා ගන්නවා. දැක්කනේ දැන් අපිට දික් සිදුවේ ප්‍රතිබිම්බය පැහැදිලිව පේනවා. එතකොට හරස් කම්බිය චුට්ටක් එහා මෙහා වෙලා තියෙනවා. හරි? ওই විදිහට. දැන් ඔන්න අපිට හරස් කම්බිය මත දික් සිදුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනවා. තීව්‍ර ප්‍රතිබිම්බයක් පේනවා. දාර එහෙම කෙලින්ම තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට අපි ඔන්න ඔය අවස්ථාව ආවට පස්සේ අපි කියනවා දැන් සමාන්තරකේ සීරු මාරු කරලා තියෙනවා. දැන් සමාන්තරකයක් සෙට් වැඩේට. හරි. හරිද? අපි ওই ගානට ආවට පස්සේ අපි කියනවා දැන් ඔන්න සමාන්තරකයක් සෙට් වැඩේට. දැන් අපි සමාන්තරකේ සීරු මාරු කරා
දුරේක්ෂයේ සීරු මාරු කරා. මුලින්ම කරේ ගාව දුරේක්ෂය. ඊට පස්සේ අපි සමාන්තරකේ සීරු මාරු කරා. දැන් ওই දෙක අපි ආයෙත් මේවා කරකවන්නේ. දැන් අපි වැඩේ සෙට් කරලානේ තියෙන්නේ. මේකත් හරි, මේ කරකැවීමත් හරි, මේ කරකැවීමත්. එතකොට දැන් සීරු මාරු දෙකක් හරි. හරිද? දැන් අපිට හරස් කම්බි තුලින් පැහැදිලි ප්‍රතිබිම්බයකුත් පේනවා. හරි? දැන් මේ සෝඩියම් පහන ඔය දැන් ඔන්න නිකන් හෝ ගාන වගේ සද්දයක් කරන මේ සෝඩියම් පහනෙන් තමයි සද්ද එන්නේ. හරි? උපකරණ ක්‍රියාකාරීත්වයේදී සද්දයක් එනවා, අමුතු සද්දයක් එනවා. හරි? එතකොට දැන් අපිට තියෙන්නේ ප්‍රිස්ම මේසේ මට්ටම් කරගන්න තමයි තියෙන්නේ. හරි? ඕක තමයි චුට්ටක් අපිට වෙලා යන වැඩේ අපි ප්‍රායෝගිකව කරනකොට. හරි? දැන් අපිට ඕන වෙනවා ප්‍රිස්මය. හරි? දැන් ඊට පස්සේ අපිට ඕන වෙනවා ප්‍රිස්මය. අපි මෙන්න මේ ප්‍රිස්මයක් ගන්නකොට මේ ප්‍රැක්ටිකල් වලදී පාවිච්චි කරන ප්‍රිස්මේ පැති දෙකයි අඳුරු කරලා නැත්නම් අනිත් හැම පැත්තක්ම අඳුරු කරලා දින. අඳුරු කරලා කියන්නේ ආලෝකයේ වර්ධනය වෙන බැරි විදිහට මේවා රළු කරලා තියෙනවා. මම ඕනනම් පෙන්නන්න ළඟට කරලා මේ විදිහට බලන්න. මේකේ මේ පැත්ත රළුයි. මේ ඉස්සරහා පැත්ත සහ පිටිපැත්ත මේ පැත්තයි මේ පැත්තයි රළුයි. හරි රළු කරලා තියෙන මේ දෙපැත්තක් විතරයි ආලෝකය යන්න පුළුවන් විදිහට අපිට අවකාශ සලසලා දීලා තියෙනවා. පැහැදිලි මේ දෙපැත්ත විතරයි ආලෝකය ගමන් කරන්න පුළුවන් වෙන අපි කියන දෙකට වර්තක පෘෂ්ඨ කියනවා. හරි මේ දෙක වර්තක පෘෂ්ඨ. එතකොට වර්තක පෘෂ්ඨ දෙකට මැදි වෙලා තියෙන කෝණය මොකද්ද? මේකට අපි කියනවා ප්‍රිස්ම කෝණය කියලා. හරි. ඒතර අපිට ඕන අද කරන ප්‍රැක්ටිකල් එකේ මේ ප්‍රිස්ම කෝණය සොයා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒතර මේ ප්‍රිස්මේ නම් චුට්ටක් මේ අදම තමයි මේ ප්‍රිස්මේ විදුරේ. හරි ප්‍රැක්ටිකල් එක මම කරන්න කලින් බඩු ටික ලෑස්ති කරලා ප්‍රිස්මේ වැටුණා බිමට. හරි. ඒතර ප්‍රිස්මේ පොඩ්ඩක් පළුදු වෙලා තියෙන එක ගණන් ගන්න අපිට අවශ්‍ය කොටස පළුදු වෙලා නැහැ. අපිට ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ප්‍රිස්මේ අරගෙන ප්‍රිස්ම මේසේ මත තියන්න ඕන. හරි. එතකොට මේ ප්‍රිස්මේ අරගෙන අපි ප්‍රිස්ම මේසේ මත තියනකොට නිකන් ඔහොම අරන් ප්‍රිස්ම මේසේ මත තිබ්බට හරියන්නේ නැහැ. නිකම්ම තිබ්බට හරියන්නේ නැහැ. මේක තියන්නේ අපි මේ ත්‍රිකෝණ මූණතක් මේසේ මත පතිදවන විදිහට. අපි නිකම්ම ඔහොම තිබ්බට ප්‍රිස්ම මේසේ මත තියලා ඔක ප්‍රැක්ටිකල් එක කරන්න බෑ. අපි මෙන්න මේ ප්‍රිස්ම මේසේ මත තියෙන විදියක් තියෙනවා. මේ ප්‍රිස්ම මේසේ සමතුලිත කිරීම නෙමෙයි තාම කරන්නේ, මට්ටම් කිරීම නෙමෙයි කරන්නේ. මම මේ කියන්නේ ප්‍රිස්මේ තියෙන විදිය. ප්‍රිස්මේ තියෙන විදියක් තියෙනවා. හරි? මෙන්න මේ ප්‍රිස්ම මේසේ තියෙනවා මෙන්න මේ විදියට. හරි? හරි මේක මම ඔන්න ප්‍රිස්ම මේසෙම ගලවලා පෙන්නන්නම් ඉවරයිනේ වැඩේ. හරි මේ ප්‍රිස්ම මේසේ තියෙනවා මෙන්න මේ විදියට ස්ක්‍රූප්පු තුනක්. හරි ස්ක්‍රූප්පු තුනක් තියෙනවා මෙන්න මේ විදියට. හරි බලන්න හොඳට ළඟට අරගෙන මෙන්න P QR කියලා අපිට නම් දෙන්න පුළුවන්. මෙන්න මේ ස්ක්‍රූප්පු තුනක් තියෙනවා. මේ ස්ක්‍රූප්පු තුන යටින් අපිට කරකවන්න පුළුවන්. ඒතර මේකේ මේ ස්ප්‍රින්ට් දාලා තමයි සෙට් කරලා තියෙන්නේ. ඒතර මේවා කරකවනකොට මේ මේසෙ උස් පහත් වෙනවා. මේ අපිට ඔන්න මේම කරන්න පුළුවන්. මේවා කරකවනකොට මේක තද කරනකොට මේ මේසෙ පහත් වෙනවා. ඒ අදාළ පැත්ත මේක බුරුල් කරනකොට මේ පැත්ත උස් වෙනවා. ඒතකොට අපිට පුළුවන් මෙන්න මේ ඇන තුන කරකවලා මේ ප්‍රිස්ම මේසයේ ලෙවල් එක වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නේ මේ ඇන තුන කරකවලා ප්‍රිස්ම මේසයේ මට්ටම් කරගන්න තමයි යන්නේ. මේ උඩ මට්ටම් කරගන්නයි යන්නේ. හරි? එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රිස්ම මේසයේ මේ ඇන තුන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ විදියට තමයි තියෙන්නේ. හරි? මේ සම්තුලන ස්කරූපු කියලා කියන මේ සම්තුලන ස්කරූපු තුන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ විදියට තමයි තියෙන්නේ. ඒතර ඔය සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂ තුනෙන් අපි මේ එක ස්කරූපු දෙකක් යා කරන රේඛාවක් අපි අඳ ගන්න ඕනේ මේකේ. සමහර ඒ වගේ නම් මේකේ ඒ රේඛාව මාක් කරලා තියෙනවා. හරි? ඒතර මේ ස්කරූපු දෙකක් යා කරන රේඛාවක් අපි මේකේ මාක් කරලා නැත්නම් ඇඳ ගන්න ඕනේ. දැන් මේකේ මම මේ ඇඳපු එකක් තියෙන මේකේ මාක් කරලා තිබුණේ නැහැ. හරි? පේනවා ඇති බොහොම යන්තමින් වගේ. ඒතර මාක් කරන රේඛාව අපි අඳ ගන්න ඕනේ. හරි? මේ මාක් කරන රේඛාව ගැහුවට පස්සේ හරි? අපි ප්‍රිස්මයේ තියෙනකොට හරි? මෙන්න මේ ඇඳපු රේඛාවට ලම්බක වෙන්න ඕනේ එක වර්තක පෘෂ්ඨයක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. හරි? දැන් මම මේකේ මාක් කරලා තියෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ විදිහට P Q සහ R විදිහට ඔයගොල්ලන්ට මාක් කරලා දීලා තියෙනවා මේකේ මොනවද? මෙන්න මේ සම්තුලන ස්කරූප්පු. පැහැදිලිද? P Q R කියන. එතකොට මෙන්න මේ ප්‍රිස්මය අපි තියනකොට තියන්න ඕන කොහොමද? මේවට මේ රේඛාවට අපි දැන් මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම QR තමයි යා කරලා තියෙන රේඛාවකින් මේ QRට අපි මේ වර්තක පෘෂ්ඨය කියන්නේ අර පාට කාපු නැති පෘෂ්ඨයක් අපි ලම්බක වෙන විදිහට තියන්න ඕන. හරි ඒතර මේකට ලම්බක වෙන විදිහට අපි මේ පෘෂ්ඨයක් තියන්න ඕන. අනිත් දේ තමයි අපි මෙන්න මේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රය අපිට සාමාන්‍යයෙන් සොයා ගන්න පුළුවන්. හරි ප්‍රිස්ම මේසේ හරි මැද අපිට සොයා ගන්න පුළුවන්. ඒතර මේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රය ඉක්මවා යන පරිදි තමයි අපි අනිත් මේකේ ශීර්ෂයේ තියන්නේ. කියන්නේ අපි මයින ප්‍රිස්ම කෝණේ ඒක ඉක්මවා යන විදිහට තියනවා. ඒතකොට අපි මේක තියන්න ඕන මේකට ලම්බක වෙන විදිහට මැද්දට චුට්ටක් මැද්ද පයින් විදිහට තමයි තියන්න ඕන. හරි ඒතකොට අපි නිකන් ඔන්න ඔහොම තියා ගන්නවා වගේ පුළුවන්. හරි අපි ඔහොම තියනවා. හරිද? දැන් මේමයි වැඩේ තියෙන්නේ. දැන් මම ඔන්න බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න ඕනට උඩ නැති ඉඳලා. දැන් ප්‍රිස්ම මේසේ මේක නම්. හරි ප්‍රිස්ම මේසේ මේක නම් පේන්නේ නැද්ද බෝඩ් එක?
හරි ප්‍රිස්ම මේසයේ මේක නම් මේකේ සම්තුලන ස්කෘප්පු තුන ඔහම තියනවා නම් හරි මේකේ මේ දෙන්නේ ක්‍යාකරන රේඛාවක් අපි ගහන්න ඕන. ඊට පස්සේ ප්‍රිස්මේ තියන්න ඕන දැන් මේකේ කේන්ද්‍රය මෙතන නම් ප්‍රිස්මේ අපි තියන්න ඕන මේ එකකට ලම්බක වෙන්න. හරි එකකට ලම්බක වෙන්න මේ කේන්ද්‍රය ඉක්මවා යන විදිහට තමයි තියන්නේ. ඒතර ඔන්න ඔය වගේ PDM එකට තමයි ප්‍රිස්මේ එන්නේ. මේ ප්‍රිස්මය සම්පාද ප්‍රිස්මයක් තමයි පාවිච්චි කරන්නේ. පැහැදිලි? ඒතර මෙන්න මේ එක වර්තක පෘෂ්ඨයක් මෙන්න මේ ආකරණ දෙන්නට ලම්බක වෙන විදිහට තමයි අපි තියන්නේ. පැහැදිලිද? අපි වැඩේ කරනකොට තේරෙයි ඇයි මේ ලම්බක වෙන විදිහට තියන්නේ කියන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි ඔන්න ප්‍රිස්ම මේසයේ මත ප්‍රිස්මේ තිබ්බා. හරි? ප්‍රිස්ම මේසයේ මත ප්‍රිස්මේ තිබ්බා අදාළ විදිහට. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි මෙන්න මේ ප්‍රිස්ම මේසයේ ප්‍රිස්ම කෝණයේ තියෙන්නේ ප්‍රිස්ම කෝණයට අදාළ ශීර්ෂය. ඒ කියන්නේ අර පාට කරපු නැති පෘෂ්ඨ දෙක. ඒ කියන්නේ වර්තක පෘෂ්ඨ දෙක යාවෙන තැන තියෙන ශීර්ෂය මෙන්න මේ සමාන්තරකයට එල්ල වෙන විදිහට අපි තියන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි මේකෙදි එතකොට අපි ඒක තියන්නේ මෙන්න මේ ප්‍රිස්ම මේසය අපි කරකවන ප්‍රිස්මේ කරකවන්නේ නැහැ. ප්‍රිස්මේ දැන් අපිට ඕන විදිහට අපි තියාගෙන තියෙන්නේ. හරි අපි ප්‍රිස්ම මේසය කරකවලා මේ යට කැල්ලත් එක්කම කරකවලා අපිට පුළුවන් මෙන්න මේ ශීර්ෂය හරියටම සමාන්තරකයට එල්ල වෙන විදිහට අපි කරකව ගන්න ඕනේ. හරි හරියටම යාට එල්ල වෙන විදිහට අපි කරකව ගන්න ඕනේ. ඒක අපිට ඉතින් බලලා තමයි කරගන්න වෙන්නේ දල වශයෙන්. හරි සමාන්තරකයට මේ ශීර්ෂය එල්ල වෙන විදිහට අපි මේක කරකව ගන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි මේකෙදි මෙන්න මෙහෙම වැඩක් තමයි කරන්න යන්නේ. හරි දැන් බලන්න බෝඩ් එක දිහා. හරි බලන්න බෝඩ් එක දිහා. දැන් අපි ප්‍රිස්මේ වොම තිබ්බට පස්සේ මම ඕනනම් වෙනම උපසරහනක් දාන්නම්. දැන් ප්‍රිස්මේ තියෙන විදිහ පැහැදිලිනේ. හරි මම මේකට නෝට් එකක් වෙනම දෙන්නම් පස්සේ. හරි ටියුට් එකේ ඕනන්ට පොඩි නෝට් එකක් දීලා තියෙනවා. වැඩසටහන සහභාගී වෙන කට්ටියට 40 පිටුවේ. හරි මම ප්‍රැක්ටිකල් එකෙන් කරන විදිහ කියලා දෙන්න. හරි ඊට පස්සේ අපි මේකෙදි ප්‍රිස්මය තියලා අපි මෙන්න මේ ප්‍රිස්මේ ශීර්ෂයට සමාන්තරකයෙන් එන ආලෝක කදම්බේ සමාන්තර ආලෝක කදම්බේ පතනය කරන්න තමයි යන්නේ. පැහැදිලිද? ඒතර මේන ආලෝකය මෙහෙම වැටිලා මේකෙන් පරාවර්තනය වෙලා යනවා දෙපැත්තට සමමිතිකව. හරි? දෙපැත්තට සමමිතිකව පරාවර්තනය වෙලා යනවා. එතකොට මම ඕගොල්ලන්ට පොඩි උපසරණක් පෙන්නන්න මෙන්න මේ විදිය තියෙන්නේ. හරි? සමාන්තරකයෙන් එන ආලෝකය මේ පෘෂ්ඨ වලින් පරාවර්තන වෙලා යනවා. හරි? ඒතර පරාවර්තන වෙලා යන ආලෝකය තමයි අපි මෙන්න මේ පැත්තෙන් අපි ටෙලස්කෝප් එකේ දාලා නැත්තම් දුරේක්ෂය මෙතන තියලා එකපාරක් අපි බලනවා. දුරේක්ෂය මෙතන තියලා අපි එකපාරක් බලනවා. එතකොට අපි මෙන්න මේ පරාවර්තන වෙලා යන ආලෝකය දිහා තමයි බලන්නේ. එතකොට මේ ශීර්ෂයේ සමාන්තරයකට එල්ල වෙන්න ඕනේ. දැන් ශීර්ෂය හරියට මේකට එල්ල වුනේ නැත්තම් මේ ආලෝකය එක පැත්තකට විතරක් වැටලා යනවනේ. ඒක නිසා මේ ආලෝක කදම්බේ දෙපැත්තට බෙදෙන්න, හරි මේ කදම්බේ දෙපැත්තට බෙදෙන්න අපි ශීර්ෂය හරියටම මෙයාට එල්ල කරලා තියන්න ඕන. පැහැදිලිද? එතකොට අපි කරන්න යන්නේ එහෙනම් දැන් මෙයාගෙන් මේන ආලෝක කදම්බය මේකෙන් දෙපැත්තට දැන් මෙහෙම පරාවර්තන වෙලා යනවා. අපි මෙන්න මෙයා මේ පැත්තට ගෙනල්ලා එකපාරක් බලනවා මේ පැත්තෙන්. අර කදම්බේ කියන්නේ දික්සිදුරම තමයි පේන්නේ. දික්සිදුර මේ පැත්තෙන් එකපාරක් බලනවා. ඊට පස්සේ මේ පැත්තෙන් තව පාරක් බලනවා. ඕක තමයි දැන් අපි ඊළඟට කරන්න යන්නේ. ඒ කරන ගමන් අපි තව දේවල් ටිකක් කරලා මේ ප්‍රිස්ම මේසය මට්ටම් කරගන්න තමයි යන්නේ. හරි? එතකොට දැන් එහෙනම් අපි ඊළඟට කරන්න ඕන දේ මොකද්ද? අපි ඊළඟට කළ යුතු දේ තමයි අපි ප්‍රිස්මයේ ශීර්ෂය දැන් මේකට අපි එල්ල කරලා තමයි තියෙන්නේ. හරි? මෙන්න මේ පැහැදිලිද? හරි. දැන් අපි බලමු ප්‍රිස්ම මේසය මට්ටම් කරගන්නේ කොහොමද කියලා. හරි. දැන් මෙහෙමයි වැඩේ. අපි දැන් ඔය විදියට දැන් මේ ඇටෝම සකස් කරලා ඉවර වෙලා හරි දැන් මම කිව්වා අර විදියට දැන් ආලෝක කදම්බේ දෙකට බෙදිලා යනවා පරාවර්තන වෙලා යනවා මේකේ වැදිලා හරි දෙපැත්තෙන් අර PTM දෙකට දුරේක්ෂය අරන් යන්න තමයි හදන්නේ. ඒකට අපි කරන්න ඕන දේ තමයි අපි මේ දුරේක්ෂයේ කරකවලා අර PTM දෙක ලබා ගන්න ඕන. ඒකට අපි මුලින්ම දැන් අර අපි ඇඳ රේඛාවක් තියෙනවනේ ඒ රේඛාවට ලම්බක තියපු පෘෂ්ඨයේ පැත්තෙන් අපි මුලින් බලනවා. හරි අපි ওই පැත්තෙන් මුලින් බලනවා කියලා හිතමුකෝ. හරි අපි මේ පැත්තෙන් මුලින් බලනවා. එතකොට අපි මම දැන් PDM ලබා ගන්න යන්නේ. එතකොට අපි දුරේක්ෂයට ඇහැ තියලා අපි බලන්න ඕන අර PDM එනකම්. හරි? ඔන්න දැන් මට පේනවා. දැන් මම ඔන්න ඔයගොල්ලන්ට මේක නිරීක්ෂණය කරන ආකාරයෙන් මම පෙන්නන්න අනිත් කැමරා එකෙන්. හරි? මේක අපි දැන් ඔන්න ඔහම දුරේක්ෂය කරකවගෙන යනකොට අපිට මුකුත් පේන්නේ නැහැ. ඔන්න එකපාරට අපිට පේන්න ගන්නවා කවුද? අපිට පේනවා අර දික්සිදුරේ ප්‍රතිබිම්බය පේනවා. තීව්‍රව පේනවා. හරිනවා. හැබැයි දික්සිදුරේ ප්‍රතිබිම්බය පෙනුනට මොකක් හරි අවුලක් පේනවා. දික්සිදුරේ ප්‍රතිබිම්බය අපිට ලස්සනට පෙනුණා. හැබැයි දික්සිදුරේ ප්‍රතිබිම්බය කොහොමද තිබුණේ? දික්සිදුරේ ප්‍රතිබිම්බය දෙපැත්තට සමමිතික වෙලා තිබුණේ නැහැ. හරි?
හරි. දැන් අපි එතකොට දුරේක්ෂයෙන් දැන් අපි එක පිහිටීමකට ගිහිල්ලා අපි උදාහරණයක් දෙනවා මේ පිහිටීමට කියලා. මේ පිහිටීමට ගිහිල්ලා අපි දැන් ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරා දික්සිදුරේ. හැබැයි දික්සිදුරේ ප්‍රතිබිම්බය අපි නිරීක්ෂණය කරනකොට පොඩි අවුලක් තිබුණා. මොකක්ද තිබිච්ච පොඩි අවුල? ඕගොල්ලන්ට පැහැදිලිව පේන්නේ නැති මෙන්න මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත හැදුනා. හැබැයි හරස් කම්බි වල කොහෙද තිබුණේ? අපි දැක්ක මෙන්න මේ වගේ පල්ලෙහාට වෙලා නේද තිබුණේ. දික්සිදුරේ ප්‍රතිබිම්බය පල්ලෙහාට වෙලා තිබුණේ. ඒක මේ උපකරණේ තියෙන අප්සෙට් එකක් නෙමෙයි. මේක අපි මේ මෙහෙම එන්නේ පැත්තකට බර වෙලා එන්නේ අපි උපකරණේ හරියට සීරු මාරු කරලා නැහැ. සමහරක් වෙලාවට මේක උඩ පැත්තට බර වෙලා එන්නත් පුළුවන් මේ විදියට. ඒතර මේ විදියට හරස් කම්බි මත දික්සිදුරේ ප්‍රතිබිම්බය කිසියම් දිශාවකට බර වෙලා. يعني උඩට හරි පල්ලෙහාට හරි ගිහිල්ලා එනවා කියලා කියන්නේ මේකේ අදහස තමයි ප්‍රිස්ම මේසයේ මට්ටම් වෙලා නැහැ. ඒතර අපි ප්‍රිස්ම මේසයේ මට්ටම් කිරීම තමයි කරන්න ඕන. පැහැදිලිද? එතකොට මේ ලෙඩේ ආවට පස්සේ කියන්නේ හරස් කම්බි මත දික්සිදුර හරියට සමමිතික නැත්තම් දැන් එක පැත්තකට බර වෙලා නම් ඒ සම්මිතිය හදන්න අපිට පුළුවන් දුරීක්ෂය හැම මෙහා කරන්න. දැන් මේ විදිහට උඩට හරි යටට හරි මේක පැත්තකට බර වෙලා තියෙනවා නම් මේක අපිට හදන්න අපිට කරන්න වෙන්නේ ප්‍රිස්ම මේසය ලෙවල් කරන්න වෙනවා. ඒතකොට ප්‍රිස්ම මේසය ලෙවල් කරන්න අපි පාවිච්චි කරනවා අර සම්තුලන ස්ක්‍රූප්පු. හරි? මට මේක බෝඩ් එකේ ඇඳලා කියලා දෙන එක වඩා පහසුයි කියලා මම හිතනවා. එතකොට අපි කිව්වනේ මෙන්න මෙහෙම මම මෙතන ඇඳලා පෙන්නන්නම්. අපි කිව්වා මේකේ තියනවා කියලා මේ විදිහට P Q R කියලා අපි කියවන සම්තුලන ස්වරූප තුනක් තියෙනවා කියලා හොඳට අහන් ඉන්න. හරි මේක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මම මේ උපකරණ පෙන්නන ලස්සට කියලා දෙන්න. හරි නෝට් එකක් මම දෙන්නම් නෝට් එක ලියවන්න පස්සේ. හරි එතකොට මෙන්න QR දැන් මෙයාට ලම්බකෝනේ අපි තියන්නේ මෙයාව. හරි මෙයාට ලම්බකෝ තමයි දැන් තියන්නේ. පැහැදිලිද? හරි. දැන් හිතන්න ආලෝක කදම්බේ ඔහොම ඇවිල්ලා ඔහොම තමයි යන්නේ. හරි ඔහොම තමයි යන්නේ. පැහැදිලි? ආලෝක කදම්බේ ඔහොම ඇවිල්ලා ඔහොම පරාවර්තන වෙලා යනවා. හරි මේක තමයි ප්‍රිස්ම කෝණය. ඒතර අපි හිතන්න දැන් බැලුවේ අපි ලම්බකෝ තීපු එකනක් පැත්තෙන් අපි මේ පැත්තෙන් බැලුවේ. එතන මෙතන තමයි දැන් දුරේක්ෂය තියෙන්නේ. අපි ඕන දුරේක්ෂය පළවෙනි පිටීම T1 කියලා දාන්න පුළුවන්. හරි ටෙලස්කෝපේ පළවෙනි පිටීම. එතකොට T1 පිහිටුමේ ඉඳන් හරි T1 පිහිටීමේ ඉඳන් අපි බලනවා දැන් මේක දිහා බලනවා. එතකොට අපිට දැන් ඔන්න මේ විදිහට අප්සෙට් විදිහට තමයි පේන්නේ. කියන්නේ එක පැත්තකට බර වෙලා තමයි පේන්නේ. කියන්නේ ප්‍රිස්ම මේසයේ මට්ටම් වෙලා නැහැ. ඒතකොට ප්‍රිස්ම මේසයේ මට්ටම් කරන්න මම කො PQR නේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි මෙතනින් නම් බැලුවේ මේ පැත්තෙන් නම් බැලුවේ අපි මෙන්න මේ ප්‍රිස්ම මේසයේ මට්ටම් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ QR කියන ස්කන්ධුල්ල ස්කරූප දෙක තමයි පාවිච්චි කරන්නේ. එතකොට Q හරි R හරි අපි තෝරගන්න. මේ දෙන්නයි එක්කෙනෙක් තෝරගෙන අපි මේ එක්කෙනෙක්ව විතරක් කරකවලා Q හරි R හරි තෝරගෙන අපි තුමු R කියලා එයාව තෝරගෙන එයාව විතරක් අපි කරකවලා හරි එතකොට අපි තෝරගන්නේ මේකට ලම්බකව ගත්තේ මේ වර්ධක පෘෂ්ඨයෙන් බලන්නේ යාට ලම්බක ස්කරූප දෙක තමයි ගන්නෙ. හරි ලම්බක දිශාව තියෙන ස්කරූප දෙක තමයි ගන්නෙ. ඒ දෙකේ එකක් තෝරගෙන උදාහරණයක් විතර R නම් අපි R කරකවලා මෙයාව සම්තුල්‍ය මට්ටමකට ගේනවා. කියන්නේ අපි අර මේ අතර තියෙන ඇදේ අරිනවා. පැහැදිලිද? අපි එතකොට ඒ ඇදේ ඇරලා මොකද අපි කරන්නේ? අපි ඇදේ අරගන්නවා මේ පැත්තේ. පැහැදිලිද? අපි ඊට පස්සේ කරන්නේ මේ පැත්ත දැන් මේ සම්තුල්‍ය ස්කරූප දෙක පාවිච්චි කරලා මේකේ දැන් මේ මේසේ මේ පැත්තට තියෙන ඇදේ අරගන්නවා. ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ එහෙනම්? අපි ඊළඟ අවස්ථාවේදී මෙතන තියලා බලන්න. හරි? මේ දැන් මේක බලන්න පුළුවන් නේ. මම පෙන්නන්නම් ඕනනම් ආපහු උපකරණයට ගිහිල්ලා. මේක හරි කරදරයි වැඩි අද පාඩම. හරි? එතකොට අපි බැලුවොත් එහෙම දැන් අපි කරේ හරි? දැන් අපි කරේ මෙතනින් එන ආලෝකය දෙපැත්තටනේ ගියේ. මේ පැත්තෙන් බලලා අපි දැන් මොකද කරේ? මේ පැත්තෙන් බලනවා මේ ස්කරූප දෙක තමයි සම්තුලනය කරන්නේ. මම පෙන්නන්නම් අනිත් එකනොත්. හරි? එතකොට අපි මේ පැත්තෙන් බැලුවේ මෙහෙන් තමයි ආලෝකය සමාන්තර ආලෝකය එළ මෙහෙන් බෙදලා ගියා. මේ පැත්තෙන් අපි බලන්නේ එතකොට මේ ස්කරූප දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි? මේක ලම්බක දෙකනේ. මේ ස්කරූප දෙක පාවිච්චි කරලා අපි සීරු මාරු කරනවා. ඒ කියන්නේ අරක මැදට ගේනවා. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවේ බලන්නේ මේ පැත්තට ගෙනල්ලානේ. මේ පැත්තෙන් මේ වර්තක පෘෂ්ඨයෙන් බලන්න. හරි? ඊට පස්සේ මේ පැත්තෙනුත් බලලා අපි බලනවා අර කලින් වගේම හරියට පේනවද කියලා. මේ පැත්තෙන් බලනවා පැත්තකට බර වෙලාද බැලන්ස් නැද්ද ඒ බලන ඔක්කොම. හරි? බලලා අපි ඊට පස්සේ දැන් අපි හිතමු ආයෙත් එන්නේ අපිට. හරි? අපි හිතමු ආයෙත් අපිට එන්නේ අර බැලන්ස් නැති එකක් කියලා. හරි? ඒ කියන්නේ උඩට හරි යටට හරි ගිහුව එක්කෙනෙක් කියලා. අපි එහෙම වුණාට පස්සේ අපි දැන් කලින් අවස්ථාවේදී දැන් මේ පැත්තෙන් බැලුවහමත් එන්නේ බැලන්ස් නැති එකනේ. උඩට හරි යටට හරි ගියපු ප්‍රතිබිම්බයක් නම් එන්නේ. එතකොට අපි කරන්න ඕනේ කලින් සම්තුලනය කරේ Q සහ R නේ නැත්නම් මේ දෙන්නනේ. අපි දැන් අර කලින් පාවිච්චි කරපු නැති ස්කරූප්පුව පාවිච්චි කරලා අපි මේක කරකවලා අපිට පුළුවන් අර ඇදේ හදාගන්න.
පැහැදිලිද? මම ආයෙත් පෙන්නන්න බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. මේ දෙන්න පාවිච්චි කරලා කලින් සම්තුලනය කරා. හරි ඊට පස්සේ මේ පැත්ත අර පැත්තෙන් බැලුවම මේ පැත්තෙන් බලනකොට අර දෙන්න අපි හොලවන්නේ නැහැ. එදෙන කලින් කරානේ. අපි අනිත් එක්කනා විතරක් කරකවලා අපි මේක වැඩේ කරගන්න. එතකොට මේකෙදි අපි ඇත්තටම ගත්තොත් එහෙම මේක නම් පොඩි දෝෂයක් තියෙනවා. මේක ස්ක්‍රූප්පුවක් දාලා කරකවන්න තියෙන්නේ. හැබැයි මේක අතින් කරකවන්න පුළුවන් විදිහට අපිට පහසුකම දෙන්න ඕනේ. දැන් මේකේ අපිට මට දැන් කරලා සම්තුලනය කරලා පෙන්නන්න බෑ. ඒක නිසා. හරි. මෙතන යටින් තියෙන්න ඕන ටිකක් ලොකු කෑල්ලක් මේ වගේ වගේ කරකවන්න පුළුවන් කෑල්ලක් තියෙන්න ඕනේ. මේ වගේ කරකවන්න පුළුවන් කෑල්ලක් තියෙන මේ වගේ. හරි. එතකොට මේක එහෙම දීලා නැහැ පහසුකම. එතකොට මේක යටින් කරකවලා අපිට පුළුවන් මේක උස් පහත් කරගන්න. හරි. එතකොට අපි කළ යුතු දේ තමයි මේ පැත්තෙන් බලලා මේ දෙන්න හොලවන්න නැතුව මෙයා විතරක් කරකවලා හරි මෙයා විතරක් කරකවලා අපි කරන්න ඕන ආයිත් අර මෙයාව බැලන්ස් විදියට ගේන්න ඕනේ. කියන්නේ මෙන්න මේ පිහිටුමක හරි මේ පිහිටුමක හරි තියෙන දික්සිදුර ප්‍රතිබිම්බය අපි ආයි ගේන්න ඕනේ බැලන්ස් විදියට ගේන්න ඕනේ. කියන්නේ අපිට මේ දික්සිදුර ප්‍රතිබිම්බය අපිට පේන්න ඕනේ ආයිත් බැලන්ස් එකට පේන්න ඕනේ ගානට මේ විදියට. හරි මෙයාව අපිට පේන්න ඕන මේ විදියට බැලන්ස් විදියට පේනකම් අපි මෙයාව සීරු මාරු කරන්න ඕනේ. පැහැදිලිද? ඒතකොට අපි සීරු මාරු කරන්න කොච්චරක් වෙනකන්ද? මෙන්න මේ දැන් කලින් කරේ PQ දෙන්න. දැන් අපි PQ නේ QR දෙන්න. දැන් අපි P සම්තුලන ස්ක්‍රූප්පුව කරකවන්න ඕනේ. මෙන්න මේ විදියට අපිට ප්‍රතිබිම්බය පේනකම්. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය විදියට අපි එකපාරක් සීරු මාරු කරගන්න. හරි. දැන් අපි එකපාරක් කොහොම සීරු මාරු කරලා දැන් අපිට හිතෙනවා හරි දැන් අවුලක් නැහැ. දැන් වැඩේ සෙට් කියලා. හරි අපිට හිතෙනවා හරි දැන් දෙපැත්තෙන්ම වැඩේ සෙට් කියලා අපිට හිතෙනවා. හැබැයි එහෙම නැහැ. හරි අපි දැන් මේක සම්තුලනය කරනකොට එහා පැත්ත දැන් අවුල් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ආයෙත් පාරක් එකපාරින් නවත්තන්න නැතුව ආයෙත් එහා පැත්තෙන් බලමු. හරි එතකොට අපි එහා පැත්තෙන් බලලා කලින් කරකෝපු ස්ක්‍රූප්පුව තියෙනවනේ. ආයෙ බලලා පොඩ්ඩක් සමමිතික නැත්තම් අර කලින් කරකෝපු එක්කනම චුට්ටක් කරකවලා ආයෙ අපි බැලන්ස් කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් මේ පැත්තෙන් බලනවා. හරි එතකොට ආයෙ මේ පැත්ත බැලන්ස් එක ගිහිල්ලා නම් ආයෙ මේ P කියන එකනා කරකවලා බැලන්ස් එක හදනවා. අනිත් එක්කනා කරකවලා බැලන්ස් එක හදනවා. අපි හැමදෙම කරකවන්නේ එකම ස්ක්‍රූප්පු දෙකක්. අනිත් එක්කනා පාවිච්චි කරන්න එපා. හරි දෙන්නෙක්ම කරකවනවා. ඊට පස්සේ අපි ආයෙත් මේකත් බලලා ආයෙ එහා පැත්තෙන් බලනවා. ආයෙ අවුල් ගිහිල්ලා නම් ආයෙ මේ පැත්තෙන් හදනවා. ඊට පස්සේ ආයෙ මේ පැත්තට එනවා. ආයෙත් අවුල් ගිහිල්ලා නම් ආයෙත් මේ පැත්තෙන් හදනවා. කෙනෙක් හිතනවා දැන් මේක මේ අනන්ත අවතාවක් විතර කරන්න ඕයි. මේක කවදාවත් බැලන්ස් වෙන්නේ නැහැ. අපි නිතරම කරකවනවානේ. හරි හැබැයි එහෙම නැහැ. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ගත්තාම දෙපාරක් විතර මේ වැඩේ කරාට පස්සේ කියන්නේ එකපාරක් බලලා ආයෙත් පාරක් බලලා කරකවලා හැදුවාට පස්සේ අපි ආයෙත් කී වතාවක් බැලුවත් වැඩේ බැලන්ස්. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙපැත්තෙන් බැලුවහම දෙපැත්තෙන් එක පැත්තකින් විතරක් සම්මිතිකව පේන්න බෑ. දෙපැත්තෙන්ම බැලුවහම දෙපැත්තෙන්ම පේන ප්‍රතිබිම්බය හරියට සම්මිතික පේනවා නම් අන්න වැඩේ රයිට්. පැහැදිලිද? අන්න එහෙනම් වැඩේ ගානට සමතුලිත වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න එහෙම වුණාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් ප්‍රිස්මමේෂයේ දැන් මට්ටම් වෙලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න අපි මුලින්ම කරේ මොකද්ද? දුරේක්ෂයේ සීරු මාරු කරා. හරි. ඊට පස්සේ මොකද්ද අපි කරේ? සමාන්තරකයේ සීරු මාරු කරා. ඊට පස්සේ මොකද්ද අපි කරේ? ප්‍රිස්මමේෂයේ මට්ටම් කරා. ප්‍රිස්මමේෂයේ මට්ටම් කිරීම තමයි යම් තරමකට අපිට චුට්ටක් වදයක් දුන්නේ. පැහැදිලිද? හරි. මම ඕනනම් ආයෙත් පාරක් වීඩියෝ එකෙන් පස්සේ මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න නෝට් එක දෙනකොට. පැහැදිලිද? හරි. දැන් එහෙනම් ප්‍රැක්ටිකල් එක අපි ගත්තොත් එහෙම උතනින් ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ ඔයගොල්ලෝ සිද්ධාන්ත ටික ආයෙ චුට්ටක් පැහැදිලි කරලා බෝඩ් එකේ රූපසරහන් මගින් අපිට වෙනද හුරු පුරුදු විදියට මම ආයෙ ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න. පැහැදිලිද? දැන් උපකරණේ පාවිච්චි කරන විදිය මේකේ තියෙන කෑලි බෑලි ටික ඔක්කොම ටික තමන් හොඳට ඉගෙන ගත්තානේ. හරි. පොඩ්ඩක් වැඩි වෙලාවකුත් ගියා. ඉතින් ගණන් ගන්න දෙයක් නෑ. අවම තමයි ප්‍රැක්ටිකල් එක කරනකොට. හරි. එතකොට මම දැන් බෝඩ් එකේ ඇඳලා ආයෙත් පාරක් පාඩම කියලා දීලා මම ඔයගොල්ලෝ නෝට් එක ලියවන්න. පැහැදිලිද? එහෙනම් ඔය ටික මුලින් ආයෙත් පාරක් ඕන මුලින් නම් බලන්න. වැඩේ හොඳට අර හිතට ෆිට වෙනකම් බලන්න වැඩේ. පැහැදිලිද? හරි. හරි එතකොට මේ වීඩියෝ එකේ මුල් කොටස වැළුවා නම් දැන් Tamanට හොඳ අවබෝධයක් තියෙන්න ඕන වර්ණාවලී මානය කියන්නේ මොන වගේ උපකරණයක්ද මේක අපි පාවිච්චි කරන්නේ කොහොමද මේක සීරු මාරු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මම දැන් ඔයගලන්ට නෝට් එක දෙන්න තමයි යන්නේ. දැන් ඇත්තටම වැඩේ ඉවරයි. නෝට් එක ලියා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයගලන්ට අපේ පරාය පරීක්ෂණ වැඩමුළුවට සහභාගී වෙන කෙනෙක් නම් ඒගොල්ලන්ට මෙන්න මේ ටියුට් එක ලැබිලා ඇති. මේ ටියුට් එකේ එතකොට වර්ණාවලී මානය තියෙන්නේ අපේ ටියුට් එකේ 40 වෙනි පිටුවේ. හරි 40 පිටුවේ වර්ණාවලී මානයේ මාතෘකාව දීලා තියෙනවා. අපි ඊට පස්සේ මේකට දාලා නෝට් එක ලියා ගන්න තමයි යන්නේ. හරි සහභාගී වෙන්න නැති කෙනෙකුට නම් නෝට් එක ලියා ගන්න පුළුවන්. මොකද අපි මේකේ මේ ප්‍රැක්ටිකල් එකේ නෝට් එක දීලානේ අපි කලින් ප්‍රැක්ටිකල්ස් වලදී නම් නෝට් එක දීලා තමයි කතා කරේ. හරි මේකෙදි මම නෝට් එක දීලා නැහැ මාතෘකාව ටික විතරයි දීලා තියෙන්නේ. ඒතර වර්ණාවලී මානය කියලා මාතෘකාව දීලා තියෙනවා. ඒක ගැන තමයි ලියා ගන්න තියෙන්නේ. පැහැදිලි? එතකොට රූප සටහන් අඳින්න කලින් ඔයගොල්ලන්ට දීලා තියෙනවා වර්ණාවලී මානය පරීක්ෂණයකට යොදා ගැනීමට පෙර සීරු මාරු කළ යුතුයි. ඒ යටතේ අංක 1
දුරේක්ෂයේ සීරු මාරු කිරීම. ඒ යටතේ ලියා ගන්න මෙහෙම. දුරේක්ෂයේ සීරු මාරු කිරීම යටතේ අංක 1. දුරේක්ෂයේ සීරු මාරු කිරීම යටතේ අංක 1. පළමුව හරස්කම්බි පැහැදිලිව පෙනෙන තුරු. මේව කරලා තියෙන්නේ ආයි මම පැහැදිලි කරන්න යන්නේ නැහැ නෝට් එක දෙලම විතරයි. පළමුව හරස්කම්බි පැහැදිලිව පෙනෙන තුරු. උපනෙත සීරු මාරු කරන්න. උපනෙත සීරු මාරු කරන්න. උපනෙත සීරු මාරු කරන්න. උපනෙත සීරු මාරු කරන්න. එතන වරහන් ඇතුලේ දාගන්න. වරහන් ඇතුලේ දාගන්න. උපනෙත සහ උපනෙත් කාචය සහ හරස්කම්බි අතර පරතරය වෙනස් කරන්න. උපනෙත් කාචය සහ හරස්කම්බි අතර පරතරය වෙනස් කරන්න. හරි? එතකොට සරලව ලිව්වහම ඇති විභාගයට පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. ඒ කියන්නේ තමයි ලිව්වනම් හරි හරස්කම්බි පැහැදිලිව පේන දෙයක්. උපනෙත සීරු මාරු කරන්න කියලා ලිව්වනම් ඇති එච්චරයි. හරි? ඊට පස්සේ අංක 2. හරි? දුරේක්ෂයේ සීරු මාරු කිරීම යටතේ අංක 2. අංක 2. ලියා ගන්න මෙහෙම ඉන්පසු ඈත ඇති වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තෙක්. ඉන්පසු ඈත ඇති වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තෙක් දුරේක්ෂයේ සීරු මාරු කරන්න. දුරේක්ෂයේ සීරු මාරු කරන්න. දැන් කරකවන්නේ මොකද්ද කියන එක මම පෙන්නලා කරලාම පෙන්නලා ඇත්තේ. හරි? දුරේක්ෂයේ සීරු මාරු කරන්න. හරි? දුරේක්ෂයේ සීරු මාරු කරන්න. ඊට පස්සේ ඊළඟ මාතෘකාව දෙවෙනි එක සමාන්තරකයේ සීරු මාරු කිරීම. ප්‍රධාන අංක 1 ප්‍රධාන අංක 2 සමාන්තරකයේ සීරු මාරු කිරීම. ඒ යටතේ අංක 1. සමාන්තරකයේ දික්සි දුර. මේ පියවර අහනවා. හරි? අහනවා මේ කොටස් වෙනම අහනවා මේකේ ප්‍රශ්නයක් අහනකොට. සමාන්තරකයේ දික්සි දුර පටු සහ සිරස් වනසේ සකස් කර. සමාන්තරකයේ දික්සි දුර පටු සහ සිරස් වනසේ සකස් කර. පටු වෙන්නත් ඕනේ සිරස් වෙන්නත් ඕනේ. කියන්නේ සමාන්තරකේ සමහර ඇද වෙලා වගේ තියෙනවා. ඒකට අපි එක කෙලින් කරන්න. හරි? පටු සහ සිරස් වන ලෙස සකස් කර. ආලෝක ප්‍රභවයෙන් ආලෝකවත් කරන්න. ආලෝක ප්‍රභවයෙන් වරන් ඇතුළේ දාගන්න සෝඩියම් පහනෙන්. ආලෝක ප්‍රභවයෙන් වරන් ඇතුළේ සෝඩියම් පහනෙන් ආලෝකමත් කරන්න. ඊට පස්සේ අංක 2. හරි? 2 හරි? 2 අංක 2. සමාන්තරකය හා ඒකරේඛීය වනසේ දුරේක්ෂය සකස් කර. සමාන්තරකය හා ඒකරේඛීය වනසේ දුරේක්ෂය සකස් කර. සමාන්තරකයෙන් ලැබෙන ආලෝකය දුරේක්ෂය තුලින් නිරීක්ෂණය කරන්න. සමාන්තරකයෙන් ලැබෙන ආලෝකය දුරේක්ෂය තුලින් නිරීක්ෂණය කරන්න. හරි? ඉතනම ලියා ගන්න දික්සි දුරේ තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තෙක්. දික්සි දුරේ තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තෙක් සමාන්තරකයේ සීරු මාරු කරන්න. හරි? දික්සි දුරේ තියුණු ප්‍රතිබිම්බයක්, ඒ කියන්නේ අර දාර හරියට පේන්න ඕන. දික්සි දුරේ තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තෙක් සමාන්තරකයේ සීරු මාරු කරන්න. අර සමාන්තරකයේ තිබුණේ මෙහෙම කරකවන එකක්. අන්න ඒක කරකවන්න කියලා කියන්නේ අපිට දුරේක්ෂය තුලින් පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන එක. හරි? අපිට ඕන නම් උපකරණේ ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට දුරේක්ෂයෙන් බලන්න නැතුව දුරේක්ෂය අයින් කරලා සමාන්තරකයේ අනිත් පැත්තෙන් බලලත් ওই සීරු මාරු කරන්න පුළුවන්. හැබැයි අපි වඩාත් හොඳයි දුරේක්ෂයම බලලා කරන්න. දුරේක්ෂයෙන් බලන එක තමයි අපිට පොතේ දීලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අංක 3 අපිට වැදගත් කෙනා මෙන්න මේ ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම. හරි? ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම. ඒක අපි චුට්ටක් සවිස්තරාත්මකව ලියාගමු. මේකට අදාළ රූප සටහන් අපි අර උඩම තියෙන ඉඩය ඇඳ ගන්න ඕන. හරි? මෙන්න මෙතන තියලා තියෙන ඉඩය ඇඳ ගන්න ඕන. හරි? මම දැන් වර්ණාවලි හිමානයක් ඔයගලන්ට මෙතන අඳින්න දෙන්න යන්නේ නැහැ. හරි? ඒ උපකරණය මොකද්ද කියන එක ඔළුවේ තියෙනවනේ නියමෙටම. හරි? මම අවශ්‍ය රූප සටහන් විතරක් අඳන්න. පැහැදිලිද? හරි. එතකොට ප්‍රිස්ම මේසය මට්ටම් කරනකොට මොකද කරන්න ඕනේ මුලින්ම මම ප්‍රිස්ම මේසය ආයෙත් පාරක් අඳින්න අතනත් පැහැදිලි කිරීමක් කරාට ප්‍රිස්ම මේසයේ තියෙන්නේ ඔහොම. ප්‍රිස්ම මේසයේ තියෙනවා සම්තුලන ස්කරූප තුනක්. මම නම් කරගන්නම් P, Q සහ R කියලා. හරි? අපි මේ දෙන්නේ ක්‍යාකන රේඛාවක් ඇඳ ගන්න ඕන. හරි? නැත්තම් මේකට මේ රේඛාවට සමාන්තර රේඛාවක් වුණත් අප්සෙට් එකක් නැහැ. මොකද සමහරක් වෙලාවට ප්‍රිස්ම මේසය ගොඩක් ලොකුයි, ප්‍රිස්මේ ගොඩක් චූටි නම් මේක කැපෙනකන් තියන්න බෑ. ඒකට අපි කරන්නේ මේ හරියනොත් ඉරක් ගහලා මේකට නම්බරකව තමයි තියන්නේ ප්‍රිස්ම එක ධාරය. හරි? ඊට පස්සේ මේ ප්‍රිස්ම මේසයේ ශීර්ෂය අපි හිතමු මෙතන තියෙන්නේ කියලා. මේ ශීර්ෂය නෙවෙයි කේන්ද්‍රය මෙතන තියෙන්නේ කියලා. අපි ප්‍රිස්මයේ තියන්න ඕන මේ ප්‍රිස්මයේ මේ කේන්ද්‍රයේ පනින්න
හරි දැන් ප්‍රිස්මය කියලා කියන්නේ මේ කියන්නේ මෙයාගේ ශීර්ෂය මේ කේන්ද්‍රේ පයින්න ඕන මේකේ වර්තක එක් වර්තක පෘෂ්ඨයක් QR ට ලම්බක වෙන්නත් ඕන. හරි එතකොට අපි මේක තියනවා මෙන්න මෙහෙම. මේක අපි තියනවා ওই විදිහට. එතකොට අපි මේක සම්පාද ත්‍රිකෝණය යන්නේ. නිකන් ওই වගේ හැඩයක් දල වශයෙන් එනවා අපිට ඊට පස්සේ. හරි ওই විදිහට ප්‍රිස්මය තියන්නේ අපි. එතකොට මේකත් සම්පාද ත්‍රිකෝණයක තියෙන්නේ ශීර්ෂය විදිහට මේකත් සම්පාද ත්‍රිකෝණයක් තමයි එන්නේ. ප්‍රිස්මයේ සම්පාදයක් එකක් තමයි ගන්න. පැහැදිලිද? හරි. දැන් ওই විදිහට අපි තියනවා. දැන් මම ආයෙත් කියවුවම කියන්නේ වඩාත් පැහැදිලි වෙන්න. හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අපි දැන් මේ ප්‍රිස්මේෂය කරකවන්න ඕනේ. හරි. ප්‍රිස්මේෂය අපි කරකවන්න ඕනේ අර සමාන්තරකයෙන් එන ආලෝකය මෙයාගේ දෙපැත්තට වැටෙන විදිහට. කියන්නේ මේක අපි ප්‍රිස්මේ ශීර්ෂය අපි ගත්තොත් මේක ABC කියලා. ඒ ශීර්ෂය තම ප්‍රිස්ම කෝණයේ තියෙන ශීර්ෂය අපි යොමු කරන්න ඕනේ සමාන්තරකයේ දෙසට. ඊට පස්සේ මේකේ වැදිලා ආලෝකය පරාවර්තනය වෙනවා ওই විදිහට. හරි ඊට පස්සේ අපි මේ ආලෝකයේ දිහාවට මේ පැත්තෙනුත් බලනවා මේක T1 පිහිටීම කියලා මම ගන්නම් මේ පැත්තෙනුත් බලමු T2 පිහිටීම කියලා මම ගන්න. ඒතකොට දුරේක්ෂ දෙකක් ඕනේ නැහැ වැඩේට. හරි සමහරක් සමාන මේවා තියෙන දුරේක්ෂ දෙක තියෙන එකොත් අපිට එක දුරේක්ෂයක් තිබ්බාම ඇති. හරි එක වෙලාවකදී මෙතනින් බලනවා ඊළඟ වෙලාවට අතනින් බලනවා. මෙතනින් බලනවා අතනින් බලනවා. දැන් දුරේක්ෂ දෙකක් තිබ්බම ලේසි. මේ කරපු වෙන්න ඕනේ නැහැ. මෙතනින් හැදිලා බලලා නිම කරා අර පැත්තෙන් හැදිලා වෙනවා එහෙම කරා. හරි අවුලක් නැත්නම් අනේ කියනවා පුළුවන්. හරි මේක මෙතන තියලා අපි මෙතනින් බලනවා. අතන දෙලා අතනින් බලන්න. ඒතර අපි මෙතනින් බලලා හරි දැන් අපි AB පෘෂ්ඨයෙන් එනවා මේ AB වර්තක පෘෂ්ඨයෙන් වෙන පරාවර්තන දිහා තමයි බලන්නේ. එතකොට අපිට බැලුවාට පස්සේ අපිට ප්‍රතිබිම්බය පේන්නේ මේ හරස් කම්බිය වලින් එක පැත්තකට බර වෙලා නම් හරස් කම්බිය වලින් එක පැත්තකට බර වෙලා උදාහරණයක් විදිහට මේ පැත්තට හරි දෙපැත්තෙන් කොයි පැත්තකට හරි වෙන්න පුළුවන් හරි මේ පැත්තට හරි බර වෙලා නම් අපි කරන්න ඕනේ මොකක්ද මෙන්න මේ QR කියන සන්තුලන ස්වරූප දෙක පාවිච්චි කරලා මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා අපි මේක බැලන්ස් කරගන්න ඕනේ මේ විදිහට. හරි මේ විදිහට බැලන්ස් කරගන්න ඕනේ මේ වීඩියෝ එකට එනකම්. හරි මේ වීඩියෝ එක බැලන්ස් කරලා. හරි එතකොට අපි ඔන්න එක ස්ටෙප් එකක් ඉවරයි ප්‍රිස්මේෂය මට්ටම් කිරීම. ඊළඟ ස්ටෙප් එක තමයි අපි ආපහු AC පෘෂ්ඨයෙන් පරාවර්තනය වෙන අවස්ථාවට ගිහිල්ලා මේ පිහිටීමට අපි දුරේක්ෂය අරන් ගිහිල්ලා. හරි දුරේක්ෂය අරන් ගිහිල්ලා අපි එතනදිත් බලනවා. එතකොටත් පේන්නේ මේ විදිහට වගේ නම් අවුලක් තියෙනවනේ එක පැත්තකට බර වෙලා වගේ නම් අපි ආයේ මේවා මුකුත් හොලවන්නේ නැහැ P සන්තුලන ස්වරූපව පාවිච්චි කරලා ආයෙත් අපි ප්‍රිස්මේෂය මට්ටම් කරගන්න මේ පැත්තේ. හරි ඊට පස්සේ මේක කරකවලා අපි ආයෙත් මේක මේ පිහිටීමට ගෙනල්ලා ආයෙ මේ පැත්තට ඇවිල්ලා බලනවා මෙහෙමද පේන්නේ මෙහෙම පේනවනම් අර පිහිටීමට ආයෙ හදා ගන්නවා මේ දෙන්නගේ එක්කෙනෙක් කරකවල. එතකොට කලින් පාවිච්චි කරපු නව කරගෙවුවට වඩා සාර්ථකයි. මෙතන R කියලා කරකවන්නේ R කරකවල වැඩි කරගන්න. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට දෙපාරක් තුන් පාරක් විතර කරාට පස්සේ අපි ආයෙ කොහොම මේම ගිහලා බැලුවම අපිට පේනවා හරි දැන් මේ පිහිටීම විතරයි පේන්නේ. ඒ කියන්නේ දැන් වැඩේ හරි. ඒ කියන්නේ මේක බැලන්ස් වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඕක තමයි ප්‍රිස්මේෂය මට්ටම් කිරීම කියලා කියන්නේ. පැහැදිලි? හරි. ලියා ගන්න මෙහෙම. හරි. රූපය අරගන්නකො මේ උඩ දීලා තියෙන ඉඩේ මේ රූපේ යටින් විස්තරය දෙන්නම්. හරි. රූප සරණ අරගෙන බොහොම පැහැදිලිව අරගන්න. මේ PQR සම්පාද ත්‍රිකෝණයක වගේ නිකන් ලාවට පේන්න අද ගන්න. මේකත් ලාවට වගේ ABC සම්පාද ත්‍රිකෝණයක් දාගන්න ප්‍රිස්මය. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. පැහැදිලිද? මේ රූප සරහන් තුනක් පැත්තකින් දාගන්න මේක රෝමී ලක්කම් 1 කියලා දාගන්න මේක රෝමී ලක්කම් 2 කියලා දාගන්න මේක රෝමී ලක්කම් 3 කියලා දාගන්න. පැහැදිලිද? හරි. ඔය විදිහට හරිද? හරි. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම. හරි. රූප සරණ ඇද ගන්න වීඩියෝ එක නවත්තලා යටින් ලියා ගන්න එහෙම ප්‍රිස්මේෂය මට්ටම් කිරීම කියන තැනින් ඉහත රූපයේ දැක්වෙන ආකාරයට කියන්නේ මේ ඉහත රූපයේ දැක්වෙන ආකාරයට ප්‍රිස්මයේ ශීර්ෂය ප්‍රිස්මේෂයේ කේන්ද්‍රයට ආසන්න වනසේද ප්‍රිස්මයේ ශීර්ෂය ප්‍රිස්මේෂයේ කේන්ද්‍රයට ආසන්න වනසේද එහි එක් මුහුණතක් හරි එහි එක් වර්තක මුහුණතක් ඒ කියන්නේ අර අඳුරු කරපු නැති පැත්තක් හරි එහි එක් වර්තක මුහුණතක් වරණ ඇතුලේ දාගෙන මේක නම් AB වරණ ඇතුලේ AB
එක් වර්තක මූණතක් වරණ ඇතුළේ AB ඕනෑම සන්තුලන ස්කූරුප්පු දෙකකට ඕනෑම සන්තුලන ස්කූරුප්පු දෙකකට ඕනෑම සන්තුලන ස්කූරුප්පු දෙකකට වරණ ඇතුළේ අපි මේක අරන් දෙන්නේ QR වලට දාන්න QR හරි Q සහ R හරි ඕනෑම සන්තුලන ස්කූරුප්පු දෙකකට ලම්බක වනසේ ප්‍රිස්මය ප්‍රිස්ම මේසය මත තබන්න ලම්බක වනසේ ප්‍රිස්ම මේසය මත තබන්න පැහැදිලිද? ඒතර අපි ගත්තේ මේ දෙන්නට ලම්බක ගණිතය. තව කෙනෙක්ට ආසයි නම් PQ ට ලම්බක ගණිතයට තියන්නත් පුළුවන්. අවුලක් නැහැ. හරි. කොහොම හරි වර්තක පෘෂ්ඨයක් ස්කූරුප්පු දෙකක් යාගෙන රේඛාවට ලම්බක වනසේ තමයි ප්‍රිස්මේ තියන්න ඕනේ. ප්‍රිස්මේ තබන්න. හරි. ප්‍රිස්මේ තබන්න. හරි. සමාන්තරකයෙන් ලැබෙන ආලෝකය අලුත් පෙළින් හරි සමාන්තරකයෙන් ලැබෙන ආලෝකය ප්‍රිස්මයේ ශීර්ෂයෙන් හරි සමාන්තරකයෙන් ලැබෙන ආලෝකය ප්‍රිස්මයේ ශීර්ෂයෙන් දෙපස මුහුණක් මත පතිත වනසේ ප්‍රිස්මයේ ශීර්ෂයෙන් දෙපස මුහුණක් මත පතිත වනසේ ප්‍රිස්මය සමග ප්‍රිස්ම මේසය කරකවන්න පතිත වනසේ ප්‍රිස්මය සමග ප්‍රිස්ම මේසය කරකවන්න. ඒතර ප්‍රිස්මය කරකවන්නේ ප්‍රිස්මය තියලා ප්‍රිස්මයත් එක්ක ප්‍රිස්ම මේසය තමයි කරකවන්නේ. මේසය කරකවන්නේ ප්‍රිස්මය කරකවන්නේ නැහැ. ප්‍රිස්ම මේසය කරකවන්නේ. මොකද ප්‍රිස්මය කරකැවොත් මේ අර කලින් මහන්සිලා දීපේ අප්සෙට් යනවනේ. ප්‍රිස්ම මේසය තමයි කරකවන්නේ. පැහැදිලිද? හරි. ප්‍රිස්ම මේසය කරකවන්න. හරි. ඊට පස්සේ ආයි අලුත් පෙළියකින් ඊට වදිනා එහා පැත්තේ තියලා තියෙනවා. හරි. ඊට පස්සේ අලුත් පෙළියකින් AB මූණතෙන් පරාවර්තිත ආලෝකය නිරීක්ෂණය කළ හැකිසේ දුරේක්ෂය සීනුවාරු කරන්න. නිරීක්ෂණය කළ හැකිසේ දුරේක්ෂය මෙහෙම ලියන දුරේක්ෂය T එක පිහිටීමට රැගෙන යන්න. 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 T එක පිහිටීමට රැගෙන යන්න. එවිට දුරේක්ෂයෙන් දක්නට ලැබෙන එවිට දුරේක්ෂයෙන් නිරීක්ෂණය වන දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සමමිතික නොවේ නම් වරන් ඇතුළේ දාගන්න රෝමිලක්කම් 1 හෝ 2 රූපයේ පරිදි 1 හෝ 2 රූපයේ පරිදි මේ වැදලා තියෙන්නේ උඩ රෝමිලක්කම් 1 හෝ රෝමිලක්කම් 2 රූපයේ පරිදි වේ නම් AB ට ලම්බක වරන් ඇතුළේ QR AB ට ලම්බක ස්කූරුප්පු දෙක එකක් කරකැවීමෙන් ප්‍රතිබිම්බයේ පිහිටීම තුන්වන රූපයේ ආකාරයට රැගෙන එන්න. මේ විදිහට හදාගන්න කියලා කියන්නේ. තුන්වන රූපේ රෝමිලක්කම් තුන්වන රූපයේ ආකාරයට රැගෙන එන්න. පැහැදිලිද? මේ විදිහට ගේන්න. ඉන් පසුව AC පෘෂ්ඨයෙන් පරාවර්තිත ආලෝකය නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂය T2 පිහිටුමට රැගෙන යන්න. හරි. T2 පිහිටුමට රැගෙන යන්න. එහිදී නිරීක්ෂණය වන දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සමමිතික නොවේ නම් P සන්තුලන ස්කූරුප්පුව භාවිතයෙන් එය සමමිතික කරගන්න. මෙයා කරගවල මේක සමමිතික කරගන්න කියලා කියන්නේ. يعني 1 2 වගේ තියෙන එක තුන රූපයට ගේන්න ඕන. සමමිතික කරගන්න.
පැහැදිලිද? හරි. ඊට පස්සේ ලියා ගන්න මේ ආකාරයට දුරේක්ෂය T1 සහ T2 පිහිටීම් වලට නැවත නැවතත් ගෙන යමින් T1 සහ T2 පිහිටීම් වලට නැවත නැවතත් ගෙන යමින් ප්‍රතිබිම්බයේ සමමිතික නොවන අවස්ථාවලදී අදාළ ස්කුරුප්පු භාවිතයෙන් අදාළ සන්තුලන ස්කුරුප්පු භාවිතයෙන් ප්‍රතිබිම්බයේ සමමිතික කරගන්න හරි සමමිතික කරගන්න මෙම ක්‍රියාවලිය කීප වතාවක් සිදු කරන විට ප්‍රිස්ම මේසයේ මට්ටම් වලු ඇත. ඒ කියන්නේ ප්‍රතිබිම්බයේ සම්මිතිකව පේනවා. අපි දැන් මේව ටික වෙලාවක් ගෙනිච්චට පස්සේ ආයෙත් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔතෙන් එකක් කරාට පස්සේ තමයි අපිට මේකෙන් ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. පැහැදිලිද? අපි ප්‍රැක්ටිකල් කරන එක ඊළඟ දවසේ බලමු. අපි දැන් අද කතා කරේ මෙන්න මේ පාඩමේ අමාරු කොටස. ප්‍රැක්ටිකල් කරන එක අමාරු නෑ. ප්‍රැක්ටිකල් කරන එක හරි ලේසි. අපිට අමාරු කොටස තමයි මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්න කලින් සීරු මාරු කිරීම කරන කොටස තමයි අපිට ටිකක් අපහසු වෙන්නේ. දැන් මම හිතනවා මේක හොඳටම පැහැදිලි වෙලා ඇති. එතකොට මතක තියාගන්න අපි මේ වැඩේ කරනකොට මේ ස්කුරුප්පු දෙකකින් තමයි වැඩේ කරන්නේ. තුනක් තිබ්බට තුනම පාවිච්චි කරන්න. එක්කෙනෙක් නියතව තියන් අනිත් දෙන්න තමයි කරකවන්නේ. පැහැදිලිද? මේකෙන් බලලා මෙයා කරකවනවා, මේකෙන් බලලා මෙයා කරකවනවා. පැහැදිලි? මේ විදිහට අපි දෙන්නෙක් තෝරගෙන තමයි වැඩේ කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මං හිතනවා වැඩේ හොඳටම තේරෙන්න ඇති. හරි? මේ පාර ආලෝකයේ ප්‍රැක්ටිකල් එකක් අහන්න ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. අනුමාන මන් දෙන්නේ නැහැ දැම්ම. තාපස්සේ දෙන්නේ. එතකොට තමන් මේ ටික හොඳට බලලා අධ්‍යයනය කරගෙන යන්න. තමන්ට අනිවාර්යයෙන්ම වැඩේ කරගන්න පුළුවන් වෙයි. පැහැදිලි? අපි එහෙනම් ඊළඟ දවසේදී හම්බ වෙමු.